දෙන්න පටන් ගන්න බෑ. අවසරයි අපි ඊයේ අවසාන වෙච්ච දන අත්දැකීම් පටන් ගමු. මගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නම්. වැඩසටහන අවසానයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මයික් එක ඔෆ් කළා. නැගිට්ටා. බැටරි මාරු කරන්න ඕනේ. මයික් එකේ පිටිපස්ස කැල ගැලෙව්වා. බැටරි එකක් ගැලවුවා. අනිත් බැටරියක් ගැලෙව්වා. මයික් එක මේසෙ උඩින් තියන්න ඕනේ. මේසෙ උඩින් තිබ්බා. බැටරි චාර්ජරේ තියෙන බැටරි ගලවන්න ඕනේ. එක බැටරියක් ගැලෙව්වා. තව එකක් ගැලෙව්වා. ඒ දෙක මාරු කරන්න ඕනේ. මොකද යත්තේ කියන්නේ? ඒ දෙක මාරු අවසරයි සයින්සේ එකින් එක දැනගත්ත සයින්සේ මොහොතේ වෙනදී දැනගත්ත කියන්නේ වැඩසටහන අවසానයි. මේ දැනගත්ත එකක්ද මේ කියන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන් ඒ වැඩසටහන අවසానයි කියන එක විතරයි දැනගත්තේ. වැඩසටහන අවසానයි කියන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් කිව්ව එක මොකක්ද? මොකද ඒ සම්බන්ධතාවයක් ඇහෙන්නේ මොනවද ඇහෙන්නේ? මුකුත් ඇහෙන්නේ දැන් තමයි ඇහෙන්නේ මොකද කතා කළේ නෑ. අවසරයි සාමාන්‍යයෙන් ඉතින් ඒක කියන්න වෙන්නේ මේ මොහොතේ දැනගත්තා කියලා තමයි. ඉතින් වැඩසටහන අවසానයි. නැගිටින්න ඕනේ නැගිට්ටා. ඒ වගේ තමයි දැන. මොකද්ද ඔක ඉතින් දැන් මේ වැඩසටහන සම්බන්ධ වුණා කියලා මොකක්ද තියෙන වෙනස තමන්ට? ප්‍රයෝජනේ මොකක්ද? මේ මොහොතේ එපමණයි දැන ගැනීම කියලා. මමයි දැනගත්තා. මේ මොහොතේ ප්‍රමාණය දැන ගැනීම. එහෙමයි ගන්න. ඒක තියෙන ශක්තිය මොකද්ද? ඒක තියෙන ශක්තිය. මේ මොහොතේ එපමණයි දැන ගැනීම. මේ මොහොතේ ප්‍රමාණය දැන ගැනීම කියලා දැන් කලින් කිව්ුන්නේ නැහැ නේ. හරිද නිකේ? මරින් කිව්වද ඒක? නෑ සෝනස්. ඔය වෙන කවුරු ඉවත් කියන්න බෑ නැත්ද ඒක? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වැඩසටහන ඉවරයි. ඔෆ් කරන්න. අහන්න. මෙසේජ් එක. මොකද්ද කරන්නේ? ඇයි දැන් මොකද්ද කරන්නේ? මොකද්ද උතන ඉරිපත් කියන්නේ? මොකද්ද උතන අත්දැකීම? මොකද්ද අත්දැකීම? මොකද්ද ඉදිරිපත් කරන්න ඕන? මොකද්ද? මම කල්පනා කරගෙන ඇයි එන්නේ මොකද්ද? ඇහෙන්න මොකද්ද? සෑමක සද්දය. ඔක්කින කතා කරන්නේ ඇහෙන්නේ
සත්‍ය මොකක්ද මොකද්ද මේ කරන්න හදන කියලා තේරෙන්නේ නැහැ. මොනවද මේ කරන්නේ? විකාර කරනවා. ඒ කරන්න කාර්යක්‍රමය කවුරු හරි අත්දැකීමක් ඉදිරිපත් කරන්න. අවසරයි. මගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නද? එහෙමයි. අවසරයි. මේ වැඩසටහන ඉවර වෙනකොටම දැනගැනීමක් ඇවිදින ගමන් ඇවි අත්හදා ඇවිදිනවා ඔය මොකක්ද මේ මාත්මිගේ අත්දැකීම? මොකද අත්දැකීම ඇවිදින ගමන් අත්හදා බලන්න. මොකද්ද අත්දැකීම කියලා දැන් අහලා තියෙන්නේ? අත්දැකීම ඇවිදින ගමන් කකුල මාරු වුණා. මොකද? ඇවිදින ගමන් අත්දැකීමක් අත්හදා බලන්න ඇවිදින ගමන් උත්සාහ කරා. දැනගැනීමක් ආවා. මොකක්ද ආපු දැනගැනීම? ඇවිදින ගමන් අත්හදා බලන්න ඇවිදින මොකක්ද ආපු දැනගැනීම කියලා අහන්නේ. ඉවර වෙනකොටම දැනගැනීමක් ආවා. එහෙමයි. ඒක තමයි ආපු දැනගැනීම. එහෙමයි. ඔය දැනගැනීමක් කියලා තියෙන සාක්ෂි මොකද්ද? ඉවර වෙනකොටම දැනගැනීමක්. උදේක දැනගැනීමක් කියලා කියන තියෙන සාක්ෂි මොකද්ද? දැනගැනීමක්. කියලා කියන තියෙන සාක්ෂි මොකද්ද? නෑ තමන් ඊට පස්සේ ගෙදර වැඩ කරපු වෙලාවේ වෙච්ච ආකාරය කියන්න බෑ. එහෙමයි. කුස්සියට යන්න ඕනේ. කුස්සියට දැනගැනීමක් මොනවද කියන්නේ? මොනවද අද රැට ඒ විදිහ තමයි සම්මත. මොනවද රැට ඉුවේ එතකොට? මොනවද රැට ඉුවේ? නූඩල්ස් හදන්න ඕනේ. නූඩල්ස් අනිත් අයගෙන් අහන්න ඕනේ. අනිත් හැමෝම කැමති කිව්වා. කැමති මොනවද කැමති කිව්වේ? මොනවටද කැමති කිව්වේ? කැමති. ඊරාට මොකද ඇදුවේ නෑද කොහොමද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඊරාට මොකද ඇදුවේ නෑ. හැදුවා ස්වාමීන් වහන්සේ. ඒකට ටිකක් උඩ වෙලා ගියා. කියන්නේ ඊරාට හැදුවේ වෙලා ගියා කියන එක. එතනින් එහාට
තනියෙන් හැදුවේ ඒ නිසා මම තනිත යට උදව් වුණානේ. ඔය විදිහට ආටිෆිෂියල් කරගන්න හදන්නේ මේ කට්ටියත් එක්ක ඒක. විනාඩි 5ක විතරයි අත්දැකීම් බැලුවේ ඊට පස්සේ වැඩි කරගෙන ගියා. විනාඩි 5ක් ඕකල්ලි ඊට පස්සේ වැඩ කරගෙන කියලා මොකක්ද තියෙන ප්‍රයෝජනේ තවන්න? වෙන කෙනෙක් වච්චම හැම මොහොතකම අනුගත වෙන්න ඕනේ නේද සම්මස්? වෙන කෙනෙක් වච්චම වන්නේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වැඩසටහන අවසන් වුණා. ෆෝන් එක තිබ්බා. එළියට යන්න ඕනේ. එළියට ගියා. ඇවිදිනවා. හෙට වැඩසටහන ඉක්මනට පටන් ගත්තා නම් හොඳයි. මම බණ අහන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට විවිධයක් නැතුව ඇති. මම බණ අහන්න ඇවිදිනවා. කලවර වැටෙනවා. කලවර වැටිගෙන එනවා. මොකද උතන අත්දැකීම? එතන ස්වාමීන් වහන්සේලා අර තවත් දැන් ඒ පේන දේවල් ඇවිදින ඒව ඇරුණාම තව මානසිකාරක් ගියා. දැන් හෙට වැඩසටහන ඉක්මනට තිබ්බනම් හොඳයි. ඒ විදිහට මොනවගේ මනසිකාර? එකක් කියන්නේ එකක්. වැඩසටහන ඉක්මනට පටන් ගත්තා නම් හොඳයි. ඔව් ඒක මනසිකාරයක් කියලා කියන්නේ සාක්ෂි වෙනවා. ඒක ඒ වෙලාවේ මෙහෙම වුණා නම් හොඳයි කියලා ඒ දැන ගැනීම තමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක දැන ගැනීමක් කියලා කියන්නේ සාක්ෂි කියන්නේ. සාක්ෂියක් කියලා ඉදිරිපත් කරන්න ඒ දේවල එහෙම වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම වුණාද ඔය මහත්මිය කියන එක දැන ගැනීමක් කියලා? මනසිකාරයක් කියලා එකපාරක් කිව්වා දැන ගැනීමක් කියලා තව පාරක් කිව්වා. ඉන්නවා මනසිකාරයක් කියලා කියන තමයි සාක්ෂියක් තියෙන්නේ. සාක්ෂියක් දෙන්න බෑ සාක්ෂියක් කියලා කියන්න දෙයක් නැහැනේ. දැන් මොකක්ද තමයි ඔගෙන් තියෙන ප්‍රයෝජනේ? ස්වාමීන් ඒ වගේ ඒවත් දැනගන්නවානේ අපි දැන් අපිට මේ දැනගන්නවා කියන එකත් උතන අවධානයෙන්ම පැහැදිලි කරන්න බැහැ ස්වාමීන් වහන්සේ එතන. ඊට පස්සේ තමන්ගේ ඔය කාර්ය කරනකොට ගෙදර අයිතිකාරයෙන් කරනකොට අතර සම්බන්ධය එකයිද අසමානයිද? ස්වාමීන් වහන්සේ ඒවත් සිද්ධ වෙන එක දැනගෙන සිද්ධ වෙනවා. දැන් අද උදේත් ඇඳුම් එළියට දාන්න ඕනේ කියලා එහෙම දැනගත්තා. ඊට පස්සේ වහිද දන්නේ. දැන් ඌට පෙරව සිද්ධ වුණේ විදිහ නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ ඊට පෙරකට දැන් අපි ඒවා අපේ කරගෙන යනවා නිකන් පුරුද්දට වගේ. ඒ කියන්නේ එහෙම දැන ගැනීමක් තිබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒවා අපේ වෙන ඒවා හිත ඒවා කරනවා. දැන් මට තේරෙන්නේ දැන් අපි කරන දේ දැනගෙන ඉන්නවා කියන එක. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම දැන් අර චන්ද්‍ර මහත්මිය කියන කුස්සියේ ඉව්වේ නැද්ද කියලා. එතකොට මට ඒක ඇහුණා. ඊට පස්සේ මට මගේ කුස්සිය පෙවුණා. ඊට පස්සේ දැක්කා. ඔව් කුස්සිය කතාව පැත්තකින් දෙලිලා ඔය මහත්මිය ඔච්චර කියන මම ඒගොල්ලෝ එහෙමයි මොකද
මගේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අත්දැකීම්ද ස්වාමීන් වහන්සේ. ඒක ඉදිරිපත් කරේ එහෙම එකක් නේද? ඔව් අනිත් අය ඉදිරිපත් කරේ එහෙම එකක්. ඒක ඉදිරිපත් තමන්ලා එහෙම එකක් නැහැ කියලා කියන්නේ. එහෙම තිබුණාට මට මේක තමයි ප්‍රකාශ කරන්න කියලා ආවේ. ඔය තිබුණාට කියන එක වෙන ප්‍රකාශ කරන්න බලන්න. ඔව්. දැන් කාමරෙන් ඉවර වෙලා දොර අරිනවා. ඊපස්සේ යනවා. උස්සියට ගියා. ඒක දිගටම කන්ටිනියු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දිගටම කන්ටිනියු වෙන්නේ නැහැ කියන එක සැකේ කියන්න. ඔව් ටිකටම කන්ටිනියු වෙන්නේ නැහැ කියලා දැන ගැනීමක් මේ මොහොතේ තියෙන එක තමයි සාක්ෂිය. මේ මොහොතේ තියෙන. මේ මොහොතේ මම දැන් කිව්වේ දැන් දිගටම මේක කියුනේ නැහැ කියලා කිව්වනේ. දැන් මොනවද දිගටම උනේ නැත්තේ? දිගටම උනේ නැත්තේ දැන ගැනීම සෝදිසියෙන් ඉඳලා ඒක ගැන සෝදිසියෙන් සිටීම. දැන ගැනීම ගැන සෝදිසියෙන් සිටීම දිගටම උනේ නැහැ කියන එක දායකයෙක් කියන්න බෑ. දැන ගැනීම සෝදිසියෙන් සිටීම දිගටම උනේ නැහැ කියන එක දැනගත්ත මේ මොහොතේ ඒක උත්තරමයි කියන ආටිෆිෂියලි මේ කරන්න හදන්නේ ඔක්කොම එක වෙලා තින් දැන් මේක පිස්සු තව වෙන පිස්සුවක් හදාගෙන එපා. ආයි වෙන පැතිකඩකින් නිර්වචන හදන්න මෙයා දැන්. ඇයිද ඒක කියන්නේ? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරා රෙකෝඩින් එක දැක්කා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අකුරු පේන්නේ අකුරු ක්ලික් ස්ක්‍රීන් එක චේන්ජ් වුණා සාකච්ඡාව නැවත දැම්මා ටික වෙලාවක් ඇහුවා එපමණයි ස්වාමීන් මොකද අත්දැකීම? අත්දැකීම තමයි ඉදිරිපත් කරේ මොකද්ද? රෙකෝඩින් එක දැක්කා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ අකුරු පේන්නේ. ඔය දැක්කා කියන එක සාක්ෂි පෙන්නනවා. අවසරයි තමයි ඇහුන්නේ. දැක්කා කියන එක සාක්ෂි පෙන්නනවා. දැක්කා. එහෙම. මොකක්ද දැක්කේ? රෙකෝඩින් එක දැක්කා. රෙකෝඩින් එකයි දැක්කේ. රෙකෝඩින් එක දැක්කා කියන අත්දැකීම තමයි තියෙන්නේ. ඒ මොකද ඩවුන්ලෝඩ් කරේ? ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මොකද ඩවුන්ලෝඩ් කරේ? දැක්කේ. මොකද ඩවුන්ලෝඩ් කරේ? අද ප්‍රෝග්‍රෑම් එක. ඒක දැන් කියන්නේ ඒ වෙලාවේ ආවේ නෑනේ මහත්මී. දැන් කිව්වොත් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා. ඒක තමයි දැන් මේ ආටිෆිෂියල් වෙන්න හදනවා කියලා කියන්නේ 100% ආටිෆිෂියල් වෙන්න හදනවා දැන් මම. පරිප්පු අම්බු මේ මොනවාද මේ කවුපි කරන්න හදන්නේ දැන් මේ. පරිප්පු කවුපි වෙන්නේ නැහැ පරිප්පුම තමයි. පරිප්පු කවුපි කරන්න පුළුවන් නම් මේක කවුරුත් කවුරුවන්නේ නැහැ පරිප්පු ආවන්නේ. පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට කවුපි කරගන්න. ඔක්කොම සිරියස් ආටිෆිෂියල් වෙන්න හදනවා. මේ කටපාඩම් කරගෙන යන්න හදන්නේ. ඒවම ආටිෆිෂියල් වීල්ල මේගලම කකුලේ මේ කටුවක් කවුනොත් එහෙම නයෙක් ගැහුවොත් එහෙම මේ පොළොන් එක આવොත් එහෙම ආටිෆිෂියල් වල ඉන්න පුළුවන් මෙයාට. බෑ. බෑ සාමාන්‍යයෙන්. ඔය කක්කම කාපිලාට ආටිෆිෂියල් ඉන්න පුළුවන් වෙයි. බෑ. බඩගින්න ආපිලාට ඉන්න පුළුවන් වෙයි.
බෑ ස්වාමීන් වහන්සේ. නේද කරන්න හදන්නේ? එහෙම කරන්න පුළුවන් කවන්නේ. බඩගින්නලාට ආටිවිසල් ඉන්න පුළුවන් නම් රෙන්න බර වෙච්චලා නොගෙහින් ඉන්න පුළුවන් නම් ආටිවිසලි. රෙන්න බරයි ගිහින් ඉන්න පුළුවන් නම් හරි. හැබැයි ඉතින් rahat වෙන්න පුළුවන් එතන හැබැයි ඉතින් මේ රෙද්දේ රෙවෙන්න වෙනවා හැබැයි. රෙද්දේ රෙවෙන්න ප්‍රශ්න නැත්නම් හැබැයි ඉතින් rahat වෙන එක ප්‍රශ්නකුත් වෙන්නේ නැහැ. ඒත් කමක් ඊක කමක් නැහැ ඔබට කරන්න පුළුවන් නම්. ඊක කමක් නැහැ නෙමෙයි ඔබට යකෝ ඇඟේ කෙල ටිකක් ගෑවුනත් ඔබට ප්‍රශ්නයක්. ගූ නෙමෙයි මේ හුජ්ජ නෙමෙයි. කෙල ටිකක් ගෑවුනත් ඔබට ඇඟේ ප්‍රශ්නයක්. මේ සෙම ටිකක් ගෑවුනත් ප්‍රශ්නයක් ඔබට. ඔබට නෙමෙයි ලෝකේ හැමෝටම. ඒක නිසා ඒක තමයි ධර්මතාවය. කොහොම තමයි අනිත් හැමදෙස්සු ගන්න නොනෝ කරන්න කියලා. එන්නේ සිතුවිල්ල අයින් කරන්න කියලා කියන්නේ. ඒ වගේ කතා මේ කරන්න බෑ. මේක දැනගන්න හදනවා සාමාන්‍යයෙන්. දැන් කොහෙද එක එක ගන්න යන කමටහන්. එක එකම වෙලාවක විතරක් එක්කෙනෙක් විතරක් කමටහන් ගැන මොකක් හරියක් කිව්වා. වෙන එකෙක්වත් කමටහනේ එක වචනයක් කොහොමද ඊයේ දවස් වරින් වර කීපාර මෙතෙන්දි කිව්වද කො කමටහන කියලා. එකෙකුටවත් ඒක ඇහුණේවත් නැහැ. ඒක අනිත් පැත්තට කිව්වත් නැහැ එකක්. ආටිෆිෂල් වෙන්නේ ප්ලෑන් කළා. ඔය ඉදිරිපත් නොකරපයිද වචන වань? අවසරයි ස්වාමීන් වහන්සේ. ඉවර වුණා කියලා දැනගත්තා. දැන් මොකද කරන්නේ? මම බණ අහන්න ඕන. වතුර ටිකක් බොන්න ඕන. මම බණ අහන්න ඕන. වතුර වක්කලා මම බණ බිව්වා. මම බණ මොකද්ද? මම බණ නැවත ඉඳගත්තා. මම බණ අහන්න. මොකද උතන අත්දැකීම? මෙතන අත්දැකීම ස්වාමීන් වහන්සේ දැන ගැනීම එන බව නෝටිස් කරලා ඒ හැම දැන ගැනීමකදීම අමතහනට අනුගත වෙන්න උත්සාහ කරලා තියෙනවා. මොනවාද ආපු දැන ගැනීම? ඉවර වුණා. ඉවර වුණා කියන එක දැන ගැනීමක් කියලා පුතරනවා වාක්‍යය. ඉවර වුණා කියලා දැන ගැනීම. ඒක තමයි සාක්ෂිය ස්වාමීන් වහන්සේ. ඒ දැන ගැනීමක් කියලා සාක්ෂියක් පෙන්නන්න බෑ. දැන ගැනීමක් කියලා කියවනේ ඒකට. ඔව් දැන ගැනීමක් කියන එක තමයි ඒකට සාක්ෂිය. දැන ගැනීමක් කියන එකට සාක්ෂිය නේ ඉවර වුණා දැන ගැනීමක් කියලා කියන වෙලාව කිව්වේ නෑ. ඉවර වුණා කියලා විතරනේ ඊට පස්සේ කිව්ව ඉවර වුණා කියලා දැන ගැනීමක් ආවද? එහෙමයි දැන් තමයි මේ දැන ගැනීමක් කියන එක ආවේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනකොට ආවේ දැන ගැනීමක් කියන එක. එහෙමයි. ඒක දැන් තමයි ආවේ කියන එක සාක්ෂිය පෙන්නනවා. දැන් තමයි ආවේ කියන එකමයි ඒකට සාක්ෂිය ස්වාමීන් වහන්සේ. දැන් තමයි ආවේ කියන එකට සාක්ෂිය. එහෙමයි. මේක තේරුම් අරගෙන කරන්න කිව්වට එක එකක් තේරුම් අරගෙන ගන්න උත්සාහ කරන්නේ කටපාඩම් කරන්න බෑ හදන්නේ. ධර්මයේ කටපාඩම් කරන්න බෑ ධර්මය අවබෝධ කරගන්න ඕනයි කියලා කිව්ල පරිදීනේ ඔක එකකට ඇහින්නේ. දැන් එකක් මොනවා හරි ගුවාම ඒක පස්සේ දුවන දැන් ඊයේ කිව්වට තේරුන්නේ නැහැ කමටහන් අපි ළඟ නැහැ නේද කියලා. දැනුත් තේරෙන්නේ දැන් අර ඒ කිව්වට පස්සේ මහත්යන මම බණ කියලා දෙපාර දුවද කිව්වා. මම බණ කියන්නේ කමටහන් කියන එක නෙමෙයි කියන්නේ නමුත් අපි මොකක් හරි මේකට තේරුම් ගැනීම සඳහා මොකක් හරි පාවිච්චි කරන්න අපිට අත්වලක් ඕනේ නිසා ඒකයි. ඒ වගේ. මොකද? අර අත්වලක් ඕනේ කියලා කිව්වා වගේ තමයි මම බණ කියන එක ගන්න නිසා. අත්වලක් කියලා තව නමක් දාගන්න එක අසට. නන්න ඕන කරන් දාගත්තර කවන්නේ නන්දාගෙන් ප්‍රයෝජනයක් වෙනවනේ. නන්දාගන්න එක තමයි ගැටලු තියෙන්නේ. නන්දාගන්නේ ගැටලු ඉවත් කරන තමයි මේ අන්තිමට තියෙන්නේ මේකට. නැතුව වැඩ නවත්තන්නේ නැහැ. එහෙම නැතුව ඒවයි අර්ථය මේ නැතුව ජීවත් වෙන්නයි මේ එකක් නම් බුදුහාමුදුරුවෝ කරාද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අර මේ මහත්ය කියන විදිහට බුදුහාමුදුරුවෝ නම් සාරිපුත්ත හාමුදුරුවන්ගෝ අරහාමුදුරුවෝ දෙන්නෙක් කියලා දැනගෙන මේ දෙන්න නම් දෙක දැම්ම නෙමෙයි. ඇතුළේ වෙනසක් තියෙනවා. බුදුහාමුදුරුවන්ට විමුක්තිය ඵලයේ. මේ ඵලය මේ මුක්ති විඳින්නේ න බුදුුණත් එච්චරයි.
මේ බුදුනත් ඵලයේ භුක්ති විඳින්න ඉන්න එක තමයි බුදු වෙච්ච එක්කෙනා බුදුන් වෙච්ච එක්කෙනා දෙන්නම කරන්නේ. බුදු වෙච්ච එක්කෙනා ඵලයේ තමන්ගේ කියලා බාර ගන්න බුදුන් වෙච්ච එක්කෙනා තමන් කියලා බාර ගන්න. මේ දෙක විතර වෙනසයි. තු මේ ඇතුලේ අවබෝධයෙන් මේ වෙන් කළා කියනවා කියලා තන්දරයක් නෑ ඔක. ඵලයක් නෑ කී ඵලයකින් ඊළඟ ඵලයත් එක්ක සංසන්දනය කරලා දෙයක් නෑනේ. ඉවරයි. ඊට පස්සේ යා කියලාගේ. චෝ ධර්මතාවය තමයි හොයන්න තියෙන්නේ. ඒක හොයන්න හදන්නේ අර විදිහට ආටිෆිෂල්. ආටිෆිෂල් හොයුවට කමන්නේ ආටිෆිෂල් එක හම්බ වෙන හැබැයි කොහොම මේ ලෝකේ කියන්නේ ආටිෆිෂල් තමයි. කෘතිමත්වයක් තමයි අපි මේ නිර්මාණය කරගන්නේ. දැනුම කියලා උත්පත්ති මොහොතේ ඉඳලම හැම ළමයෙකුටම දෙන්නේ අපි කෘතිමත්වය. ස්වභාවිකත්වයෙන් යාව බැහැර කරනවා. බැහැර කළා කෘතිමව යාව අපි හදනවා මේ පැරෂූට් එකක් වගේ. ඉතින් අන්න ඒක අපි තේරුම් ගන්නේ නැතුව ඊට වඩා දේවල් හොයන්න කියලා හරියන්නේ නැහැ. ඒ කෘතිම වෙන්න ඕනේ කෘතිම විය යුතු පැතිකඩට. කෘතිම වෙලා හරියන්නේ අනිත් පැතිකඩට. කෘතිම වෙලා හරියන්නේ එකක් විතරක් හරියනවා. කෘතිම වෙන්න ඕනේ අය අදාළ අපිට ආදේශන කීපයක් අපි ගන්න හැමතිස්සෙම. එකක් විතරක් පාවිච්චි කරලා යමක් කරන්න බෑ. ඒක තමයි දැන් ඊ අර අනිත් පැත්තට විස්තර කරේ ඔය දැන් දිගින් දිගට විස්තර කරන්නේ මේ උදාහරණ දීදී. ඒක තේරුම් ගන්න ඕන කමක් නැතුව මේක වෙලා තියෙන මෙතන මේ කටපාඩම් කරගෙනILLට යන යාම තමයි ගැටලු තියෙන්නේ. කටපාඩම් කරගන්න යන්නේ මේ කියන බණේ තියෙන උපදේශය මෙයාට ධාරණය වෙන්න ඕනේ. මේ සීල දිනාගේම තිබෙන්නා වූ මේ බණ අහන්න භාවනා කරන අයගෙත් අනිත් වැඩසටහන ඉන්න අයගෙත් හැමෝගෙම තිබෙන්නා වූ මූලිකම ගැටලුව තමයි ධාරණය කරගන්නවා කියන කාටවත් තේරෙන්නේ නැහැ. ධාරණය කරගැනීමලා කාටවත් නැහැ. ඉතින් ධාරණය කර ගැනීම ආරම්භ වෙන තාක්කල් ප්‍රත්‍ය සකස් වීම ආරම්භ වෙන්නේ නැහැ. ධාරණය කරගත් ප්‍රමාණයට සාපේක්ෂව විතරයි ප්‍රත්‍ය සකස් වෙන්නේ. මේ අය කරන්නේ මතක තියාගන්න උත්සාහ කරන එක. අර ඉස්කෝලේ ගිහලා කටපාඩම් කරපු. මේ හාමුදුරුවෝ කරන්නේ ඒ වැඩේම. කටපාඩම් කරලා තියාගන්න හදන මතකේ. ඉතින් මොනවා හරි හොයනවා නම් ඉතින් පොත අවශ්‍යයි පොත බලලා තමයි කියන්නේ. දැන් පොඩ්ඩක් ගල්ලුන් මෙතන හුවම දැන් කවදාරක පටන් ගත්තේ ගුවම ඒක නම් දන්නේ නැහැ කොහෙද තියෙනවා පොතේ තියෙනවා. පොත හොයන්නේ. උන්නෝක තමයි ධාරණය කර ගැනීමයි මතක තබා ගැනීමයි අතර වෙනස. ධාරණය කරගන්න තමන්ට පොත්පත් අවශ්‍ය නැහැ. වාර්තා අවශ්‍ය නැහැ. රෙකෝඩ්ස් නැහැ. බුදුහාමුදුරන් ගාලා රෙකෝඩ්ස් තිබුණේ නැහැ නේ. පොත්පත් තිබුණේ නැහැ නේ. මේ ආනන්ද හාමුදුරුවෝ කරේ ධර්මයේ ධාරණය කරගත්තා. පාඩම් කරගෙන හිටියා නෙමෙයි මතක තියාගෙන හිටියා නෙමෙයි. ධාරණය කරගත්තාන් පස්සේ එතන ප්‍රත්‍ය තියෙනවා. මේ ප්‍රත්‍යට හේතුප්‍රත්‍ය තියෙන එතකොට මේ හේතුප්‍රත්‍ය හරහා අවශ්‍ය වෙලාවකදී කියනටක් ගන්න. චන්නහාමුදුරුවෝ ඇවිල්ලා බණ අහනකොට චන්නහාමුදුරුවෝටක් ගාලා අන්න අහවල් දවසේ ආවල් ස්ථානේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරා. මේ බණේ ඒකටක් ගාලා කියවුණා. මොකද ඒක තමන්ගේ බණක් විදිහට දේශනා කරේ නෑ මොකද චන්නහාමුදුරුවෝ ආපිලියන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියලා කිව්වම අහවල් බුදුහාමුදුරුවන්ට අන්නේ පිළි අරගෙන මේ ධර්මය දේශනාවෙන් පස්සේ හාමුදුරුවෝ රහත් වුණා කියලා කිව්වම චන්නහාමුදුරුවන්ටත් මේ බණ ඇල්ලුවා ඊට පස්සේ චන්නහාමුදුරුවෝ රහත් වෙනවා. ටික තමයි ධාරණය කර ගැනීම පිළිබඳ ගැටලුව තියෙන දඩවල් ලෙසම. ඉතින් ධාරණය කරගන්නේ කොහොමද ධාරණය කරගන්නවද නැද්ද කියන එක නම් ඒක තියෙන්නේ ඡන්දෙම. ඒකට බැඳියත් වෙන්න බෑ වෙන කෙනෙකුට. මොකද ඒක තමන්ගේ කෙලෙස් වලටම සම්බන්ධ වෙන්නේ. කෙලෙස් වල ප්‍රමාණයට සාපේක්ෂව තමයි ධාරණය වෙන්නේ. ඉතින් මේ අපි මතක තියාගන්න යනවායි කියලා කියන්නේ අපි ඔය සාමාන්‍ය ධර්මතාවයේ අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයට. අවිද්‍යාවේ තියෙන එහෙම එකක්. ඒක මතකයක් නෙමෙයි. ඒක රෙකෝඩින් එකක් වෙන තැනක තියෙනවා. අපි කම්පියුටරේ හදලා තින්නේ අන්නේ concept එක පාවිච්චි කරලා. මේ ධර්මතාවය concept එකේ කම්පියුටරේ තියෙන තනිකරම ඔය විඥානයේ ක්‍රියාත්මක වන ධර්මතාවය. ඒ නිසා යම් කිසි තැනක තියෙන එක කෝල් කරලා ඔන්ලා ගන්න පුළුවන් ඒක. ඒකට තමයි අපිට කීබෝඩ් එකක් හරි මවුස් එකක් හරි අවශ්‍ය වෙන්නේ. අපි සම්මුතික ජීවිතයේදී, මනුෂ්‍ය ජීවිතයේදී මිනිසෙක් විදියට ජීවත් වෙනකොට කම්පියුටරේ ක්‍රියාකාරීත්වය කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක තමයි අනාත්ම ධර්මතාවය. ඒ කම්පියුටරේදී අනාත්ම ධර්මතාවයේ කොටස පැත්තකට දාලා තියෙන අනාත්ම ධර්මතාවය වෙනුවට අපි ඒක
නිත්‍ය සංඥාවට නිත්‍යව ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයකට පරිවර්තනය කළා තියෙනවා. මේ පරිවර්තනය කළා තියෙන එක එතකොට අපිට නිත්‍ය විදියට අපිට ඕන ලාවක ඕන තැනකදී ඕන කෙනෙකුට ගන්න පුළුවන්. කවුද ඒක කරන්නේ, කොහෙදද කරන්නේ, කොයි වෙලාවෙදද කරන්නේ කියන එකක්වත් අදාළ නැහැ. අදාළ තොරතුරු තියෙනවා යම් කිසි තැනක. ඒ තොරතුරු ටික ආපසර ගැනීමේ ක්‍රමවේදය දන්න ඕන කෙනෙකුට ඕන තැනක ඉඳලා ගන්න පුළුවන්. ඒක තමයි හැක් කරනවා කියලා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා. ඉතින් ඒක කරන්න බෑ හැබැයි මේ සත්‍යෙට. එයාට මොකද එයා තනි එක ඒකකයක් තියෙන. ඒ ඒකකේ ක්‍රියාත්මක කරන්න තව කෙනෙක්ගේ උදව්ව අවශ්‍යයි. ඒ උදව්වට එන්නේ හැබැයි අන්නාරය. එයා එන්නේ නැහැ හැබැයි Tamanට ඕන එක අරගෙන එයා එන්නේ එයාට ඕන එක අරගෙන. ඉතින් එයා කියනවා දෙන්නක් බාර ගන්න තියෙනවා. ඔක තමයි පු탁ජනයා සහ පු탁ජන නොවෙච්ච එක්කෙනා එහෙම නැත්නම් බුදුවරයා අතර වෙනස. රහත්තුන් වහන්සේ අතර වෙනස. ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා මිසක් අපිට රහතුන් වහන්සේ විදියට ඇක් කරන්න පුරුදු වෙන්න බෑ. මේ හදන්නේ ඇක් කරන්න පුරුදු වෙන්න. ඒක තමයි සංස ආටිෆිෂල් වෙන්නේ. එතන තමයි. මේකටවත් වචනයක් කියන්න බෑනේ, මේක දැනගැනීමක් කියන්නත් බෑනේ, මේක දැක්ක කියන්නත් බෑනේ, මේක දැනුණා කියන්නත් බෑනේ. දැන් ඉතින් ඒක වෙන ඒවට දානවා. මේ කියන එක නම් තේරෙන්නේ නැහැ වෙච්ච කෙනෙක්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දැන් ඔබ වහන්සේ මගෙන් අහන්නේ මොකක්ද ඩවුන්ලෝඩ් කරේ කියලා. දැන් මම ඩවුන්ලෝඩ් කරේ ප්‍රෝග්‍රෑම් එක කියලා කිව්වොත් දැන් ප්‍රෝග්‍රෑම් එකනේ ඩවුන්ලෝඩ් කරේ ඒක මම දන්නේ නැතු එකක් නෙමෙයිනේ. හැබැයි කිව්වොත් කොහොමද දැනගත්තේ? හොත් මට කියන්න සාක්ෂියක් නැති හින්දා තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් නෝනා ওই ටික කියන්න ওই තරම් මහන්සි වෙන්න ඒ වෙලාවේ තව චේතනා කොච්චරක් ආවද උතන දැන්. ඉතින් ඒ ටික කියවෙන්න එපා එහෙනම්. ඇයි මේ චේතනා කර කර ඉඳලා වෙන එකක් හදලා ඉවෙල්ල මෙතන කියන්න උත්සාහ කරේ. ඒක නෙමෙයි ආටිෆිෂල් කියන්නේ. එහෙමයි. දැන් ඒක අත්දැකීම කියවුන් නැති එකක් නේ. දැන් අත්දැකීම කියවුන් නැති එකක් කියන්න බෑනේ කියන මානසිකාරය තමයි යන්නේ. එහෙනම් ඒකනේ කියන්න ඕනේ. ඒ ආපු මානසිකාරය එළියට දැම්ම නම් ප්‍රශ්න විසඳෙනවනේ. ඒක ආටිෆිෂල් නෑ කියන්න ඕනේ ඒකනේ. එහෙනම් හරියන එකම කියන්න ඕනේ කියලා හිතනවා තමයි. වෙලා ඒ ටික විතරක් ආටිෆිෂල් ඉදිරිපත් කරනවා. අරව ඔක්කොම යටපත් කරනවා. තාමත් ඒක සිද්ධ වෙනවා. ඒක නෝන්න නිර්වචනයක් දාගත්තාන් පස්සේ දැන් මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ. මේක දැනගැනීමක් කියලා කිව්වොත් ඒකට ප්‍රශ්නයක් අහනවා. මේක දැක්කයි කිව්වොත් ඒකට ප්‍රශ්නයක් අහනවා. මොකද ඩවුන්ලෝඩ් කරේ කියලා කිව්වොත් ඒකට ප්‍රශ්නයක් අහනවා. ඉතින් නෝන මේ ප්‍රශ්නයක් අහුව මේකට උත්තර දෙන්න තියෙන ප්‍රශ්නෙන් මගේ හරියන්නේ නැහැ. උත්තර දෙන්නේ. එහෙමයි සංස අවසරයි. දැන් එතකොට අපි අර දැන් අත්දැකීම් ඉදිරිපත් කරපු ටික විතරක් මේ ආටිෆිෂල් කියනවනේ. දැන් කමටහන් ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ. එතකොට මේ මොහොතේ දැන් මේ මොහොතට අනුගත වෙලා ඕනේ එතන සාකච්ඡාව යන්න කියන එක තමයි තේරෙන්නේ. මේ මොහොතයි අර මොහොතයි කියලා එකක් කොහෙද නෝන මේ ලෝකේ තියෙන්නේ. ඊගෙන දැන් විස්තර කරේ විනාඩි 5-10ක් තිස්සේ කම්පියුටරේ මේ සත්‍ය අතර වෙනස කියලා. එහෙමයි. කම්පියුටරේත් මේ මොහොතේ අර මොහොතයි කියලා ගන්න නැහැ. මේ මොහොතේ මේ බටන් එක ප්‍රෙස් කරාම ඒ සිද්ධ වෙන දේ. එයා එක print out එකක් අපිට අරන් දෙන්නේ ඒකේ ඩොකියුමන්ට් එක හදාගත්තට ඊළඟ පාර අපි ආපහු ඒ print out එක ඉල්ලන්න ගියාට එයා ළඟ ඒක print out එකක් ඇතුලේ නැහැ. එයා ආපහු අර පරණ විදිහටම data ටික තියෙන්නේ 0.1.1. හැබැයි 0.1.1 තියෙන තැන් වලින් අපි අර software එකට දාලා අපි press කරන බටන් එකට අනුව එයා ආපහු ඩොකියුමන්ට් එක හදලා අපිට තප්පරයක් දෙකක් ඇතුළත අපිට print out එකකට print එකකට එවනවා. ඉතින් ඒක අහන අපෙන් මේ වැඩ කරන වෙලාවෙදී උඹට තව print out එකක් ඕනද කියලා අයින් කරන්න කලින්. අපි එපා ගුවොත් එමේ අයින් කළා දානවා. ආයි තප්පරකින් අපි ගුවොත් අයයක් ඕනයි කියලා. එයා ආයි අලුතෙන් හදලා දෙන්නේ. ඒකට වෙන කාලයක් ගන්නවා. ඊයෝ උන්තර අත්දැකලා තියෙනවා. ඒක තමයි තනිකරම තියෙන අපි මේ ධර්මතාවය තමයි මේ කම්පියුටර් හදලා මේ ලෝකෙ මේ විද්‍යාව කියලා එක එකක්වත් කවදාවත් පටන් ගත්තේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා බුදුවරයා බණ කිව්වට පස්සේ බණ පාවිච්චි කළා තමයි ඉතින් විද්‍යාව පටන් ගන්න ලෝකෙ. උන් කියනනම් අපි බුදුහාමුදුරන්ගේ අහුවේ නේ අපි මේ විද්‍යාගාරය ඇතුළේ මේව කරේ කියලා. මු විද්‍යාගාරය ඇතුළට ගියේ බුදුබණ අහලා සූත්‍ර පිටකේ කියවලා ඔක්කොම බණ අරගෙන තමයි විද්‍යාගාර වලට ගියේ.
ගිහිල්ලා කළා උන්ගේ වගේ කියලා කියන්නේ. ඒක තමයි උන්ට කියා ගන්න බැරි උතුරු ටික. නැත්තම් උන්ට රූප කලාපේ දක්වා යන්න පුළුවන්. උන්ගේ බුදුහාමුදුරුවෝ පැත්තකින් යන උත්සාහ කරන නිසා රූප කලාපේ දක්වා යා ගන්න බෑ මුන්ට. මොකද ඊට පල්ලෙහාට යන්න බෑ මුන්ට. මොකද ද්‍රව්‍ය පරීක්ෂා නොකර ඊට පල්ලෙහාට යන්න බෑ. ඉතින් පරීක්ෂා කරන්න ඊට වඩා කුඩා ද්‍රව්‍යයක් නෑ මුන්ට අහුවෙන්නේ. නිසා මුන් අංශුවෙන් අතරලා ඉන්න. දැන් ඔය කියන එකට මොකද්ද මල්ල දානක් දාන්න තව ගෑල්ලා මොකද්ද එකක්? නෑනෝ. මොකද මොනවද දන්නේ නැහැ. ඒක නිසා මෙතන මේ ආටිෆිෂල් වෙන්නේ නැතුව මේ වැඩේ කරන්න ඕන. ඉතින් වැඩේ ආටිෆිෂල් වෙලා කරාට කමන්නේ. හැබැයි සම්මුතික ජීවිතේදීත් ඒ විදිහ තමන් ළඟ පාවිච්චි කරන්න පුළුවන් නේද? එහෙම කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න බැයි නේද? ඉතින් දැන් ඉතින් කරන්න ඕනේ මෙතන. ඒක තමයි ප්‍රශ්නේ. අර එතන මාට පේන්නේදනේ. ටික වෙලාවක් ඔයගේ දැන හිටියේ. ඊට පස්සේ ආයි අහකට යනවා. ඊට පස්සේ ආය අහකට යනවා කියලා කියන්නේ දරුණු විදියට අනිත් පැත්තට යනවා. එහෙම. ඒක තමයි වෙන්නේ දැන. ඔය මේක එහෙම කරන්න පුළුවන් නෙවෙයි. දැන් ඔහම ආටිෆිෂල් කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ ලෝකෙ මේ ඉස්කෝලේ යන ළමින්ගේ කොයි එකාදී බය පෙල්ලලියලා ගෙදර ඉන්නේ. මේක එක්කත් අකමැත්තෙන් මේ විභාග ෆේල්ලා නෙවෙයිනේ. කැමැත්තෙන් ෆේල්ලා නෙවෙයිනේ. කරගන්න බැරි නේද හරි වෙන්නේ. very හොඳයි. නැතුම් මේ උන්ට කොහොම හරි උන් කප කරලා කරනවා උන්ට කරගන්න බැරි නේද වෙන්නේ. වැඩි විදිහකට. මේ රසාවට ගිහිල්ලා හැමදාම කොයි එකාද බැනුම් අහන්නේ. වැඩ බෑ වරද්දනවා කියලා. ආටිෆිෂල් කරන්න පුළුවන් නම් හැමදාම වැඩි කරනවා හරියට. කොයි එකාද ඔෆිස් එකට පරක් වෙලා යන්නේ. ආටිෆිෂල් කරන්න පුළුවන් නම් හැමදාම වෙලාවට රස්සාවට යනවා. ඔයද වෙන්නේ? එහෙම කරන්න ක්‍රම මේ ලෝකේ නැහැ. දැන් හැමදාම ගෙවල් වල ගෑනු බැනුම් අහනුවානි ගිහිල්ලා. උද ලුණු අඩුයි ලුණු වැඩි මිරිස් අඩුයි මිරිස් වැඩි කිය ඒ જાති. ඉතින් ආටිෆිෂල් කරන්න පුළුවන් මොකක් කරනවද? ඒ වෙනුවා. හේතුපත්‍යක ඵලය තමයි හේතුපත්‍ය හදන්න අපි උත්සාහ කරන මිසක් අපිට ආටිෆිෂලි ඵලය හදාගන්න බෑ. එහෙමයි චන්දන්. ඉතින් ඒ නිසා අඹ ගෙඩියක් ඕන නම් අඹ ගහක් හිටවන මිසක් කස්ලබු ගහක් හිටවලා අපි දැඟලුවට කස්ලබු ගහේ අඹ ගන්න කස්ලබු ගහේ ආම ඇදෙන කාලයක් එයි. හැබැයි ඉතින් එදාට ඉතින් පහළ වෙන බුදුහාමුදුරුවන්ගේ නම හොයාගන්න නම් ඉතින් තවත් බුදුවරු කොච්චර සංඛ්‍යාවක් වෙනකන් ඉන්නේ වෙයිද කියන එක පිළිබඳව නම් ඉතින් තොරතුරක් මේ වෙලාවේ. එනිසා තේරුම් ගන්න මේක තේරුම් අරගෙන කරන්න. ඒ නිසා දැන් ගිහිල්ලා තියෙන පැයකට බෑ නෙවෙයි විනාඩි 40 කට කාලයක්. තේරුම් අරගෙන මේ වැඩේ කරගෙන යන්න දැන්. අවසරයි සාහනක දැන් කමඨාන ගන්නවා කියලා අපි මම ගන්න අහන්න ඕනි කියලා කියනවා මොන හේකට එහෙම කරනවාද කියලා තේරුමක් නැතුව ඉතින් කරගෙන යනවා සාහනක. ඒක තමයි ආසුන් කිව්වේ මේක ධාරණය වෙන්න ඕන කියලා. දැන් මේ බණේ කියන දේශනාවේ 39 දීලා තියෙන දේශනාව ඇයි කමඨානක් අපිට අවශ්‍ය වෙන්නේ කියන එක ධාරණය වෙන්න ඕන. එහෙමයි. අන්න ධාරණය වෙච්ච තැන කමඨාන ගන්න ඕන කොයි වෙලාවේද කමඨාන එතකොට එන්නේ හිතපත්ය හරහා කමඨාන තැන ගෙනල්ලා දෙනවා යා. එහෙමයි. ඒ ධාරණය වීම නැති හන්ද තමයි ධාරණය වීමේ ප්‍රමාණයට සාපේක්ෂව තමයි ප්‍රත්‍ය සකස් වෙන්නේ. එහෙමයි. මේ ප්‍රත්‍ය විතර සකස් වෙන්න හරියන්නේ නැහැ හේතු නැතුව. ඉතින් හේතුව තියෙන්න ඕන. ඉතින් හේතුව තියෙන්න ඕනේ දැන් ඒකට තමන්ට බණ ඇහිීමේ හේතුව දැන් තියෙනවා. බණ ඇහිීමට හේතුව තියෙන නිසා බණ අහනවා. බණ ඇහුවට පස්සේ ඇහුව බණ ධාරණය වෙන්න ඕනේ. ඇහුවමන ධාරණය වුණා නම් ධාරණය වෙච්ච එකට සාපේක්ෂව ඵලය ලැබෙනවා. ඒකයි හේතුප්‍රත්‍යයෙන් ඵලය එනවා කියන්නේ. ඒතකොට කමඨහන එන්නේ අවශ්‍ය වෙලාවට. අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට කමඨහන එනවා. ඒක තමන් කරන එකක් නෙවෙයි. ඒක තමන්ට අත්දකින්න පුළුවන් වෙන්න ඕන. ඒතකොට කමඨහන ඊමේ සහ අනිත් එකේ මේ අතර වෙනසක් නැහැ කියලා. මේ මොහොතේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. ඒතකොට තමන්ටම අවබෝධ වෙනවා මේ කමඨහන කියලා මං ගත්තු මෙච්චර දඟලපු දැඟලිල්ල මගේ ඡන්දය දාගත්තු එක මගේ තණ්හාව ඒ නිසා කමඨහන ආවා. ඊළඟට අනිත් එකත් ඇවිල්ලා තියෙන ඒකට සාපේක්ෂව කියලා. ඒතකොට ඒක තමයි ණයවිපස්සනා. තණ්හාවෙන් තමයි මේ දෙකම වෙලා තියෙන්නේ කියලා ඒතකොට අවබෝධ වෙනවා. ඊ ණයවිපස්සනා. විපස්සනා අත්දකින්න ඕන. විපස්සනා අත්දකින්න නම් මේක ධාරණය කර ගැනීම හරහා යන්න ඕන. එහෙමයි. කමඨහන මම බණ අහන්න කියන එකයි එනිසා මම බණ අහන්න කියලා කියනවායි මං ඊට පස්සේ ඒක ටික කර කියනවායි
ටික කරනවායි ආයෙ මෙහෙම කරනවායි කියලා උන් කල්පනා කරගෙන යනවා. කල්පනා කරගෙන ඉලර කල්පනා කර කරනවා. මේ කියන එක තේරෙන්නේ නැහැ. තව ගුවත් ඔච්චර තමයි. දැනට වෙන්නේ නම් ඒක තමයි කරන්නේ. හිතලා තමයි කමටහන ගන්නෙ. මොකද? අද උදේ අත්දැකීම ස්වාමීන් වහන්සේ දැන් ඕක මේ මට ඔය විපස්සන ඒව මුකුත් එහෙම තේරුන්නේ නැකිට්ටා කියලා දැනගත්තා. දැන් ඒ කියන්නේ නැකිට්ටා ඇස්සරුණා. ඊට පස්සේ මම කියලා තමයි ආවේ. ඒ විදිහට දෙසරයක් මගේ දැනගැනීම ඒ කියන්නේ ඒ වෙලෙට ආවේ මම. අර වෙනද මං කරන්නේ නැකිට්ටම මම බණ අහන්න ඕනේ ඒක අර මොකක්ද ඒකට කියන්නේ අපි නිකන් ආටිෆිෂියලි කිව්වතින් ආයිමත් වචනයක් ආටිෆිෂියලි කරා වගේ එකක් වුණේ අද දැන් ඒ විදියටම උදේ ආවේ මම කියන එක මම මොකද එහෙම එකක් වුණා මොකද මහත්මිය කියන්න හදන්නේ ඔය ස්වාමීන් වහන්සේ මොකද අවතන කියන්න හදන්නේ ඔය අර දැන් එහෙම දැනගන්න මේ මොකක් හරි අපි ඒ වෙලෙට දැන් නැකිට්ටා ඉඳගත්තා එහෙම එක වගේම මම එකත් ආවා මම ගග ආවා නමුත් මට අනිත් ටික නම් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එතන වෙනස විතරයි මම දැක්කේ එතකොට මට තේරුනේ අර කියපු අර එදා අපි කියවලා දිගටම කියවපු හිටපු එකගේ හේතු ප්‍රත්‍ය වෙන්නේ නැති මේක මම ආටිෆිෂියලි ගන්න නැතුව ආවේ කියන එක විතරයි මම දන්නේ. එතනින් එහාට නම් දන්නේ නැහැ. මොකද්ද ගැන ඔය කියන්නේ? දැන් ස්වාමීන් වහන්සේ වෙනදා මම බණ අහන්න දැන් කෝප්පේ ගත්තා මම බණ. හරි නෝන දැන් වෙනදා ඒවයි අද ඒවයි සංසන්දනය කර දැන් මොකද්ද ඔය කරන්න කියන්නේ බලන්න. තවත් චේතන හදනවා. ඒකෙන් ඕන කියන්නේ එතන ඇවිල්ලා තියෙන චේතනාවක් තව ගොඩක් ඇවිල්ලා තියෙනවා කියන එක තේරෙන්නේ නැද්ද? මේ දැනුයි ඔය එක කරන්න ස්වාමීන් වහන්සේ. දැන් එන්නේ නෝන දැන් කලින් උදේ වෙච්ච එක දැන් එනවාද උතන සම්බන්ධතාවයක් නොතිබුණා නම් ඒ වෙලාවෙම වෙනදා ඉන්නේ නම් මම බණ කියන එකයි අද නම් මම මම වෙනසක් දැක්කා. ඔය එක දැක්කා වෙනස. ඒක නෙවෙයි කියන්නේ ඒ වෙලාවේ ඉතින් කමටහන ඉන්න බෑ පව්. අන්න ඒ වෙලාවේ කමටහන ආවනම් ඔය නෝන කියන එක අනිත් පැත්ත හැරෙනවා. ඒක තමයි. දැන් ඔය නෝන කියන එකේ යම් කිසි දෙයක් වෙලා නැතුව නෙමෙයි තෝ වෙලා තියෙනවායි කියලා ඕක බාරගත්තාම නෝනා හරියට වෙන්නේ අපි නිකන් මේ අර මේ තවත් අඟල් 6ක් කැපිලා තියෙන තුවාලයකට එක දවසක් බෙහෙත් දාලා තුවාලේ හොඳයි කියලා ඊට පස්සේ බෙහෙත් දාන ඉනවත්තනවා කොට ඊට පස්සේ වෙන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. මහන්සි වෙනවා. මේක මේ වෙන්න ඕනේ. ඒ වෙච්ච එකෙන් දකින්න ඕනේ දැන් මේක යම් කිසි දෙයක් තියෙනවා එහෙනම් මේක තවදුරටත් කරන්න ඡන්දයක් ඉතින් හදා ගන්නවා මිසක් දැන් වැඩේ වුණා දැන් හරිය කියන තැනට ගිහලා හරියන්නේ නැහැ ඒකෙන්. එහෙමයි ස්වාමීන් කොහොමද තේනාකට ඉගෙන යන්න? අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි.
මම බණ අහන්න ඕනේ. මොකද්ද? ඇහෙනවා. නැගිට්ටා. එන්නේ මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. උලන් වදිනවා. මම බණ අහන්න ඕනේ. උලන් වදිනවා දැනෙනවා. මම බණ අහන්න ඕනේ. පැහැදිලි නෑ වගේ මම බණ අහන්න ඕනේ. පැහැදිලි නෑ. මම කවුද? මම බණ අහන්න ඕනේ. වීරසිංහ මහත්තයා මම බණ අහන්න වචනයක් මම බණ අහන්න වචනයක් මම බණ අහන්න ඕනේ. මොකද්ද? මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. මොකක්ද? ස්වාමීන් වහන්සේ මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. පෑන් මම බණ අහන්න ඕනේ. සද්දයක් මම බණ අහන්න. මම බණ අහන්න. සංසංසී මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. ඇහෙන්නේ මම බණ අහන්න ඕනේ. මහත්යට මම බණ අහන්න ඕනේ. දැනෙන්නේ වීරසිංහ මහත්තයා මම බණ අහන්න ඕනේ. සද්ද ඇහෙන්නේ මම බණ අහන්න ඕනේ. පෑන් එක මම බණ මම බණ අහන්න ඕනේ. මම අවසරයි මම බණ අවසරයි ස්වාමීන් වහන්සේ මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. මොකද්ද තේරෙන්නේ? මම බණ අහන්න ඕනේ. ඇහෙන්නේ මම බණ අහන්න ඕනේ. පැහැදිලි නෑ මම බණ අහන්න. පැහැදිලි මම බණ බෙල්ල කැසුවා මම බණ ගැනීම මම බණ අහන්න ඕනේ. ළඟදිනවා මම බණ අහන්න ඕනේ. ගොඩක් මම දැනෙනවා මම සද්දයක් මම බණ එනවා මම බණ අහන්න. මොකද කරන්නේ? මම බණ අහන්න ඕනේ. මොකද්ද? උලංග මම බණ අහන්න ඕනේ. මම සද්දයක් සද්ද මම බණ අහන්න ඕනේ. නැවතත් පටන් ගන්න මම බණ අහන්න ඕනේ. නැවත මම බණ අහන්න. පැහැදිලි නෑ මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න. අයිකන් මම බණ අහන්න ඕනේ. ඇහෙන්නේ මම බණ අහන්න ඕනේ.
මම බණ අහන්න සද්දයක් මම බණ අහන්න සද්දයක් මම බණ අහන්න ඕනේ උත්තරේ මම බණ අහන්න ඕනේ උත්තරේ මම උත්තරේ මම බණ අහන්න ඕනේ මම බණ අහන්න ඕනේ ඉනාවෙනවා මම බණ අහන්න ඕනේ පොළව මම බණ අහන්න ඕනේ උලන් වදිනවා මම බණ අහන්න ඕනේ මම බණ අත නැවතත් මම බණ අහන්න ඕනේ මම වෙලාව කීයද චන්ද්‍රනෝන මම බණ හේනවද එහෙනවා ලකුණු කරන්න යන්නේ මම බණ අහන්න ඕනේ වෙලාව කීයද මම බණ අහන්න ඕනේ මම ටිකක් වෙලා යනකොට පැයක් මම සාකච්ඡා කරනවාද මම බණ අහන්න ඕනේ මම ඇහෙන්නේ සාකච්ඡාව පටන් ගමු මම බණ අහන්න ඕනේ සාකච්ඡාව මම බණ අහන්න ඕනේ මම බණ අහන්න ඕනේ උලන් වදිනවා මම බණ අහන්න ඕනේ ඉදිරිපත් කරන්නේ අත්දැකීම ඉදිරිපත් කරන්න කවුරු හරි ඉදිරිපත් කරන්නේ අවසරයි නතර වුණා මොකක්ද ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ කියාගෙන ගියා. එතකොට චාන්දනි නෝනා කියන එක ඇහෙන්නේ කියලා දැනගත්තා. මොකද්ද? ඇහෙනේ දැනගන්න ඒවා කියාගෙන යනවා ස්වාමීන් වහන්සේ. මොනවද කියන්නේ? ඇහිච්ච වචන කියාගෙන ගියා. ඔව් ඇහිච්ච වචන මොනවද? මම බණ ඇවිදිනවා. මම බණ කියන එක තමයි ඇහිච්ච වචනය. ඒ වෙලාවේ ඇහුණා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ ඇහුණා කියන එක සාක්ෂි මොකද්ද? මම බණ ඇහුණා කියන එක සාක්ෂි අහන්නේ. මම බණ ඇහුණා. මම බණ ඇහුණා. මම බණ ඇහුණා කියලා නෙවෙයි කලින් කිව්වේ මම බණ කියලානේ. එහෙමයි. මම බණ කියන එක Tamanට ඇහුණා කියලානේ Taman කියන්නේ. එහෙමයි. ඒක Tamanට ඇහුණා කියන එකට සාක්ෂි තමයි පෙන්වන්නේ. කද්දේ කියන්නේ දැන් ඒකට තව දැන් එන්නේ. කියනවා සනකෝ. ඒකට ස්වාමිනාස් දැන් එනේව තමයි කොහොමද මේකට උත්තර දෙන්නේ මොකද්ද කියන්නේ ඊයේ කිව්වෙත් මේකම නේද ඒ වගේ දේවල් දැන් එහෙම ඒ වගේ දේවල් දැන එනවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් මොකක්ද තමන්ට මොකද ඒකින් තියෙන පාඩම? ඒකෙන් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපිට ඕන උත්තරේ හදාගන්න මේ කොච්චර ඒකට මහන්සි වෙනවද කියලා. කියන්නේ අපිට අපි හරි කියලා මෙහෙම කිව්වොත් හරි නේද? එහෙම කිය අපි ඒක මේ ලෑස්ති කරගන්නවා වගේ දෙයක් තමයි තේරුනේ. එදිල. එහෙම දැන් අපි කියන වරදීද දන්නේ හරි උත්තරයක් දෙන්න ඕන. ඊයේත් මේවා දැනගත්තා. මේවා කතා කළානේ. මේවා ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා අර දෙන්න උත්තරේ නිකන් පරක්කු කරනවා වගේ දෙයක් වෙනවා දැන්. මේකට උත්තරයක් නොදී ඉන්න නිකන්
හරිම දේ කරන්න ඕන කියලා අන්න එහෙමකින් ඒක පස්සට දානවා. ඇයි ඒතකොට ඒ ආපු දේවල් ඇයි මෙහෙට මේ පැත්තට කිව්වේ නැත්තේ? ඊයේද ස්වාමීන් වහන්සේ දැන් අද නම් මේ දැන් කියුනේ ඒක තමයි. මොකද්ද මේක මොකද්ද කරන්න ඕන මොකක්ද දෙන උත්තරේ මන් දුන්නේ එක හරියද දන්නේ නැහැ කියලා ඒවා කිව්වද? එහෙමයි. ඒවා කිව්වද? ස්වාමීන් වහන්සේ අවශ්‍යයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මගෙන් අහුවනේ දැන් මේ ඉස්සෙල්ලා කිව්වේ මම බන කියලා නේද? ඒක කොහොමද ඇහුණා කියන්නේ කියලා. ඒ වෙලෙත් එතකොට තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ එහෙම අර ඒ වගේ විස්තර ටිකක් එන්නේ. ඔය දෙන්නේ ආපු විස්තර ටික ඒ වෙලාවේ මේ පැත්තට නොකියුවේ කියලා අහන්නේ. දැන් කිව්වනේ ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කළානේ මේ දැන් මේක සිද්ධ වුණේ. ඒක දැන් සිද්ධ වුණේ. මට එහෙමයි. ඕනෝන කියන එක අහන්නේ නැහැ බෑ. ඉතින් වෙලා ඒක වෙලා තියෙනවා. මට ඒක පැහැදිලි වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් නැවතවරක් කියන්න බලන්න ඕන කියපු මේ අත්දැකීම මොකද්ද කියලා? මම බන ඇහෙලවා යපු වචනයකට නේද? මොනවද ඇහුනේ? මේ දැන් අනිත් අය කියන දේවල් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් අය කියන දේවල් මොනවද ඇහුනේ එතකොට? අනිත් අය කියන ඒවා අනිත් අය ඒවා කියන්නේ කිලිල්ල කොහොමද දැනගත්තේ? මම නෙවෙයි නිසා ස්වාමීන් වහන්සේ. ඔව් මම නෙවෙයි නිසා මම නෙවෙයි බව කොහොමද දැනගත්තේ? දැන් මගෙන් පිට වෙන්නේ ඒ දේ මම දැනගත්තට පස්සේ. හරි අනිත් දේවල් ඔය නෝනගෙන් පිට උනේ නැහැ කියලා තියෙන සාක්ෂිය මොකක්ද? අනිත් දේවල් මගෙන් පිට උනේ නැහැ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒක තමයි ස්වාමීන් වහන්සේ මට උත්තර හදාගන්න උත්තර අර ඇතුලේ මහ කලබලයක් දැන් මේ වෙලාවේ ඇතුලේ ඔය නෝන කියන මොකද්ද ඇතුලේ කේ මොකනද ආවනේ දැන් ඒක. එහෙමයි ස්වාමී. ඇයි ඒ ටික එළියට කියන්නේ නැත්තේ? ඒවත් සමහර ඒවා නම් කියුණා දැන් අර නෝන්ලා කියන ඒවා ඇහෙන්නේ නැහැ. දැන් හරි දැන් ඇහෙනවා. මේවා අර සමහර ඒවා නම් එළියට ආව ස්වාමීන් වහන්සේ. හැබැයි ඔක්කොම නම් ඉන්න නැතුව ඇති. කියන්නේ එහෙම තමයි තේරෙන්නේ. ඊ ගෑනු තේරෙන්නේ නැහැ ඉන්නේ වෙන දික්ටියක. අබ්බා වෙන කවුරු කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ මහන්සි කියලා දැනගත්තා. ඒක තමයි අත්දැකීම. කාටද මහන්සි? මට. ওই මහන්සි මටයි කියන එක දැන් ඔප්පු කරන් දාකේ පෙන්නන. මට මහන්සියක් දැනිලා මහන්සිය කියලා කියවුණා. ඔය ඔප්පු කරන්නේ දැන් මට මහන්සියක් දැනුණා කියන එක ඔප්පු කරන්න මහන්සි කියලා කිව්වා කියන එක ඔප්පු කරන්න. මට මහන්සියක් දැනුණා කියලා මම දන්නේ මට මහන්සියක් දැනුණා කියන එකෙන් තමයි. ඔය මොකක්ද දැනුණ මහන්සිය? මහන්සිය තෙහෙට්ටුයි. තෙහෙට්ටු. එහෙමයි. තෙහෙට්ටු කියන්නේ මහන්සියද? මට ඒ වෙලාවේ ප්‍රකට වුණේ මහන්සිය කියලා දැන් අහනකොට තෙහෙට්ටුයි කියලා ප්‍රකට වුණේ. ඒ කියන්නේ උන් තවත් ආටිෆිෂල් වෙන්න හදනයි පාර. ආටිෆිෂල් වෙන්න හදනවත් මං හිතුවේ මට ඇත්තටම එන දේ කියනවා කියන අරමුණින් තමයි මම ඒක කිව්වේ. එන දේ කියනවා කියන අරමුණෙන් තමයි කිව්වේ. ඒක තමයි ඉතින් අරමුණක් දාගෙන තියෙන්නේ. මේක අවබෝධ කරගන්නනේ. අවබෝධ කරගන්න ඕනයි කියලා නෝන අරමුණක් දාගත්තම අවබෝධ වෙනවාද? ආවෝ වෙන පාඩම වෙනද නේද? ආයි දැනුමට නේද යන්නේ එතකොට.
අවබෝධ වෙන්න ඕන දැනුමට පැත්තකට යන්න එපායි. දැනුමට තියෙන වටිනාකම බැහැර වෙන්න ඕනේ. දැනුමට තියෙන වටිනාකම බාර ගන්න දැනුමට තියෙන වටිනාකමට දැනක් දෙන්නේ ක්‍රියාත්මක වෙනකොට. ඉතින් මොකද වෙන්නේ? මම කමටහන ගන්න ඕනේ මට කමටහන එතන ගත්තේ නෑ. දැන් එහෙම ප්‍රකට වෙනවා මට. දැන් මේ කතා කරන මොහොතේ මම දැන් කියවනේ මේ මම අවබෝධ කරගන්න මේක මට එන දේ කියන්න ඕනේ කියන දැන ගැනීම ආවතන මට කමටහන ආවනම් හරි කියලා මට දැන් ප්‍රකට වෙනවා. ඊ නෝනෙකින් දැන් ආයි පාරක් තව නිර්වචනය නේකත්. ඒ ගුණේ වැරදි මේ වම්බොටු වලට බෝංචි දාපු නිසා තමයි ප්‍රශ්න මතුවුනේ. ඒ නිසා ඊළඟ දවසේ වම්බොටු වලට පතොල දාන්න ඕනයි කියලා දැන් කියනවා. මේ වම්බොටු වල බෝංචි දැම්මයි පතොල දැම්මයි කියලා වෙනස් වෙන්නේ නැහැ. වම්බොටු වලට කොහොමද වෙන දෙයක් දැම්මම ඒක වම්බොටු තව දෙයක් කලවම් වෙනවා. වම්බොටු විතරක් කියන්න ඕනේ. ඒක තේරුම් ගන්නවා වෙනුවට වෙන දේවල් කරන්න හදනවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්නව නෙමෙයි ඒකට වෙන දෙයක් ආදේශ කරගන්න. ඒක තමයි දැනුමේ තියෙන ස්වභාවය. දැනුම කියන එක හිස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. දැනුම කියන එක ඒගොල්ලෝ කරන්නේ ඒකට තව දෙයක් ආදේශ කරන එකයි. ඒ තමයි විඥානයේ තියෙන හැකියාව. ඒ තමයි අපි සිතුවිල්ලක් කියලා කියන්නේ. ඒ සිතුවිල්ලක් කියලා කියන්නේ ඔන්න ඔය දැනුම. මේ දැනුම එයා ළඟට වෙන එකක් දාලා ඉරලා අපිට පුළුවන් මාරු කරගන්න. ඉතින් ඒක මාරු කරගන්න හැබැයි එයාව චාටු කරගෙන එයාගේ හරහාම වැඩේ කරගන්න ඕනේ. එයාත් එක්ක රණ්ඩු වෙලා කරන්න බෑ ඒක. ඒකයි කමටහනක් ගන්න පුළුවන්කම තියන්නේ අපිට. අන්න ඒක කරගන්න පුළුවන් නිසා. හැබැයි එයාත් එක්ක රණ්ඩු වෙලා උඹ අයින් වෙන පැත්තකට යා මම මේක දීපන් කියලා කිව්වට එයා එහෙම දෙන්නේ නැහැ. ඒකයි ඕන කෙනෙකුට ඕන කෙනෙක්ගෙන් වැඩේ ගන්න පුළුවන් උපරීමයටත් තව ටිකක් වැඩියෙන් ගන්න පුළුවන්. හැබැයි ඒ පුජ්‍යලා රවට ගත්තොත්. ඕන සේවකයෙක්ගෙන් ගෙදර ඉන්න බල්ලගෙන් වුණත් වැඩ ගන්න පුළුවන්. බල්ලට තියෙන ප්‍රමාණයට වඩා වැඩි කොටසක්. හැබැයි බල්ලව රවට ගන්න ඕන. බල්ලට තරවටු කරලා හරියන්නේ නැහැ. ඒකයි. ගෙදර ගෑණිය රවට ගත්තට පස්සේ ඕන්තර වැඩ ගන්න පුළුවන් ගෙදර. කමටහන ගත්තනේ දැන් ස්වාමීන් වහන්සේ කතා කරනකොට එනට මට තව දැන ගැනීමක් තියෙන. දැන් ස්වාමීන් වහන්සේ බණීද දන්නේ කියලා. ඒක යටින් තියෙද්දි තමයි කමටහන ගත්තේ ආටිෆිෂියලි කියලා මට ප්‍රකට වෙන්නේ. අන්නෝ. කියන්නේ ඒතකොට දෙකක් එක සැරේ දිනවනවා. ඔව් දැන් ඒක තිබ්බට මම කමටහන කියවුවානේ. එතකොට ඉතින් ඕනන් මේක තමයි තියෙන්නේ ওই දිට්ඨිය. ඒක කිව්වම කමටහන තිබ්බයි කියලා. ඉතින් දෙකක් එක සැරේ දැනගන්න පුළුවන් කියලා තවත් දිට්ඨියක් දාගන්න ඕනේ. ඒ හරහා තමයි. අත්දැකීම ගත්තා නම් එතන එක දිට්ඨියක් වෙන්නේ නැහැ නේද? අත්දැකීමක් නැතුව අරකක් තියෙනවා මේකක් තියෙනවා. ඉතින් දෙකක් තියෙනවා කියලා දැන් ඊට පස්සේ කවදද ඕක කඩන්නේ? කොහොමද ඕක කඩන්නේ? ඉතින් අවිද්‍යාවට උඩගිඩි නිකන් නෙමෙයි අවිද්‍යාවට කල්ල මෙයා කල්ලා අර කියන්නේ ඉතින් රෙද්ද මහන්න ඕනේ නැහැ. රෙදි ගැල්ල දුන්නාම ඇති. මොකද රෙද්ද කපලා මහලා ඇඳගෙනත් ඇවිල්ලා රඟපාලත් ඉවරයි. ඊගෙනුයි ගෑනු ගතිය කියන්නේ ඒක. ගෑනු ඕන ගෑණියෙක්ව තප්පර දෙකක් තුනක් ඇතුළත ඕන මිනිහෙකුට ඕන දෙයකට නම ගන්න පුළුවන් වෙලා තින්නේ අන්නේලි. මිනිහා නැම්මෙන්නේ නැහැ කියන නෙමෙයි කියන්නේ. ඊනට වඩා ගෑණියව නම ගන්න පුළුවන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ඕනෑම දෙයකට. හැබැයි ගෑණිගේ කැමැති පැත්තට පොඩි තල්ලුවක් දෙන්නයි තියෙන්නේ පුංචි. එතකොට එයා නැමිලා එන ඕන දෙයකට. ඊට පස්සේ වැඩේ ඉවරනාට පස්සේ කිව්ල හැබැයි නෑ මම මේ කරේ මට බලාත්කාරකමක් කරේ කියලා ඉල්ල ආයි පොලිසියට යනවා හැබැයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක මේ අපේ තිබෙන තත්ත්වයක් එක්ක අපි ඉස්සරහට යනවා මිසක් තියෙන තත්ත්වේ පැත්තකින් තියලා ඒකට අලුත් දේවල් දාලා යන්න පුළුවන් කමක් නැහැ. දැන් කලයක් නම් බුදු විහාරනවාසේ උපදේශ දෙනවා අපිට. කලයක් නම් අපිට පුළුවන් කලේ මාරු කරලා අලුත් කලයක් ගන්න. එහෙම නැත්නම් කලේ තියෙන දේ ඉවත් කරලා වේලලා සුද්ධ කරලා වේලලා ආපහු ගන්න පුළුවන් කල. හැබැයි ඉතින් මේ කලේ පවර් කියන්නේ ඔය දැන් මේ අය ඔලු ගෙඩිය කියන එකට තමයි. මේ ඔලු ගෙඩිය එහෙම කරන්න බෑ. හිස් කරන්න බෑ මේක. ඒකට උපමාව දෙන්නේ ඉතින් අසුචි වල. අසුචි වල සුද්ධ කරන්න බෑ. සුද්ධ කරන්න තියෙන්නේ අසුචි වලේ අසුචි තියෙන ගමන්ම. අසුචි අයින් කරලා සුද්ධ කරන්න පටන් ගන්න බෑ. ඒතකොට ඒකට කරන්නේ මොකද්ද? ඒක තමයි සතර සම්‍යක් ප්‍රදාන වීර්යය කියන්නේ. ඒ නිසා ඒකට අපි හොඳ පිරිසුදු වතුර පාරක් අඛණ්ඩ වෙන වතුර පාරක් අරින්න ඕන.
අකණ්ඩ වෙන වතුර පාරක් කැරලා ඒ වතුර පාර ඇතුළට යනකොට අනිත් පැත්තෙන් අරින්න ඕන අවුට්පුට් එකක් වෙනම. ඒතකොට එන වතුර ටිකත් එක්ක අරක අසුචිරිය සුද්ධ වෙවි එළියට යනවා. ඉතින් අසුචි ටිකත් එක්ක සුද්ධ වෙවි යන්න පුළුවන් වේගයට වතුරේ වටනොත් නැවත අලුත් වතුර. ඉතින් ටික සුද්ධ වෙවි යනවා එතකොට. ගිහිල්ලා ඉවරලා කවදා හරි ඔක්කොම සුද්ධ වුණාට පස්සේ ආයෙ අලුත් වතුර වල තමයි අසුචි වලේ අසුචි ඉවත් කරගන්නේ. එතන අසුචි තියෙන ඒවත් එක තමයි වතුර යන්නේ. අසුචි වල කියලා කියනකොට කුණු වල කියලා කියනවා. කොහොම වුණත් වෙන්නේ ඒකයි. ඉතින් මේ අය කරන්නත් ඕනේ ඒකයි. තියෙන අසුචි වලයි සුද්ධ කරන්නේ. ඒක සුද්ධ කරලා ඉවරලා අලුතෙන් හිස් වලක් හදලා ඒ හිස් වලට වතුර දාලා පුරවන්න බෑ අපිට. අපලු තව කෙනෙක් කියන බලන්න. දැන් කාලෙත් යනවා එයාගේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි මම බන මම සුලංගක් සත්‍යයක් මම බන මම කියවෙනවා ගස් සෙල වෙනවා ගස් කුරුල්ලෝ කිචි මම මේකේ ඔය මොකද ඔය අද්දැකීම මොකද්ද? මේ කියවපු ටික තමයි ස්වාමීන් වහන්සේ. කියවපු ටික තමයි කියන්නේ. මොනවද කියුවේ? අවසරයි මම බන මම සුලංග මම බන අවසරයි මම බන කිව්වයි කියන එකට සාක්ෂියක් පෙන්නන්නද? බන කිව්වා කියන එක දැන් කිව්වා. ඒකට අත්දැකීම් ඉදිරිපත් තුන්නේ නැහැ කිව්වා කියන එක. ඔය ඒකට සාක්ෂියක් දෙන්න කියලා කියන්නේ ඒක කිව්වයි කියන එක. ඒක මට ඇහුණා නෙමෙයි, ඒක මම දැක්ක නෙමෙයි, ඒක මම කිව්වා. අන්න කිව්වයි කියන එක ඔප්පු කරන්න දැන්. ඒක මම කිව්වා. ඒක මම කිව්වා කියන එක තමයි ස්වාමීන් වහන්සේ සාක්ෂි. ඒක මම කිව්වා කියන එක කොහොමද මම බණ කියන එක ඔප්පු කරන්නේ? අවසරයි කියන එක ඔප්පු කරන්න පුළුවන් දෙයකින්? අවසරයි කියන එක අවසරයි කියන එක. ඒක මම කිව්වා කියන එක දැන් ඒක මම කිව්වා. ආයෙ ආටිෆිෂල් වෙන්න හදනවා. එහෙම සත දැන් අවසරයි කියන එකෙන් කියන්න බෑ ඒක මම කිව්වා කියන එක. ඉතින් මම ඒක කිව්වයි කියන්න බෑ කියන එකේ මම ඒක මම කිව්වයි කියන දැන් වචනින් කිව්වයි කියලා කියන්නේ මොකද ඕනෝන බලාපොරොත්තු වෙන්නේ ප්‍රයෝජනේ තමයි. එහෙමයි. දැන් මට තේරෙන්නේ මම මෙතනදී මේ අත්දැකීමම කියන්න හරියට කියන්න හදනවා. ඒකෙන් එහාට වචන දාන්න නැති වෙන්න හදන එකක් මට තේරෙන්නේ. එතනින් එහාට වචන දාන්න පුළුවන් තෝරනවද? එහෙමයි. එතකොට තමයි දැන් මේ හිර වෙන්නේ. يعني ඕනෝන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ. ඒකමසර එතන තමයි දැන් මේ තේරෙන්නේ නැත්තේ ලෙහාලා. ඉතින් ලියහගන්න දෙයක් නැහැ නෝ. එතන ඕන කරන්න පුළුවන් දේ ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ඕන ලියන්න දෙයක් නැහැ. ඔක්කොම බාල්ලා ගන්න තියෙන්නේ. මේ අනිත් කට්ටියත් එක්ක බෙල්ල මිරිකල. තමන්ගේ සේවක කරගන්න තියෙන්නේ ඔක්කොම ටික. ලෝකෙම. ඒකමයි සංස තාම එතන තේරිලා නැහැ. තාම මේ ආටිෆිෂියල් යන්නේ කියන එක නම් දැන් හොඳටම තේරෙනවා. නෝන එතන අත්දැකීමනේ ගන්න ඕනේ. අර නෝන කියන්නේ හැදුව කිව්වේ නැහැ උනාට. ඒක කියන්නේ තියනවා මොකද? ඒ කාලේ ඉඳලා තියෙනවනේ ඔය තුන් දෙනෙක් එක්ක එකට දීක ගන්න ගෑණින්නේ ගෑණි. ඒ නිසා අර පටලැවි කියලා කියන්නේ නැහැ. නැත්නම් අත්දැකීම කියන්නේ මේ යටින් යනාසන්නත් දැන් මේ අත්දැක්ක දෙයට වඩා දෙයක් කියන්න බෑනේ කියන එක යනවා. කිව්වොත් එහෙම මගේ අත්දැකීම වැරදෙයි නේද? අන්න එහෙම ඒව දැනගන්නවා. ඕන දැන් ඉතින් ඒවට ඒවා එහෙම දේවල් දැනගන්නවා කියලා තව ප්‍රකාශනයක් හදාගන්න එකයි. එහෙම දේවල් දැනගන්නවා කියන එකදී මෙහිම ඔය කොච්චර දේවල්ද අවකාශය එතකොට. ඔය අත්දැකීම කොටු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කවදාවත් එතකොට. අපර අනිත්‍යම නෝ කියන්නේ කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අත්දැකීම අවසරයි එහෙම නෑ ගෝසාවක් ශබ්දය
ඇහෙන්නේ නැහැ. ශබ්දයක් මොකක්ද පැහැදිලි නැහැ. මම ඇහෙන්නේ දෙන්නයි. සියලු දෙනාම ඇහෙන්නේ නැහැ. ශබ්දයක් පැහැදිලි නැහැ. දැන් මොකද ඔක අත්දැකීම මොකද? අත්දැකීම මොකද්ද? පැහැදිලි නෑ. මේ වෙලාවේ කොච්චර කල්පනා කළාද? කල්පනා කරා මොකද්ද කියන්නේ කියලා එතෙන්ට. අත්දැකීම මොකද්ද? දැන් මොනවද උත්තරේ? අත්දැකීමනේ කියාගෙන ආවේ. ඒකට අත්දැකීම කියලා කියන්නේ කොහොමද? කියලා දැන් ආයි කල්පනා කරනවා. එහෙම. කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද පටන් ගන්නෙ? මොකද්ද අත්දැකීමේදී? මොකද්ද අත්දැකීම? මුලින් ඉඳලා අපෝ කියන්නද? අවසරයි. ඇහෙන්නේ නැහැ. දැන් ප්‍රශ්න අහලා තියෙන්නේ මොකද්ද අත්දැකීම කියලා? මොකද්ද අත්දැකීම? ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. මොකද්ද අත්දැකීම? දැන් මේ වෙලාවේ අත්දැකීම මොකද්ද කියලා අහන්නේ? දැන් මේ වෙලාවේ අත්දැකීම මොකද්ද කියලා ඇහුවා. ඒක ඇහෙනවා. මොකක්ද ඇහුනේ? මොකක්ද ඇහුනේ කියලා. මම දැන් ඔය කියන වෙලාවේ දැන් මම කියලා එපාර කියනවා. දැන් මෙතෙක් වෙලා මම කතාවක් තිබුණේ නැහැ නේ කොහොමද? කල්පනා කරලා හිටියා මිස? ඉතින් අධ්‍යයනයෙන් බලන්න ඕනේ එතන. දැන් මේක තේරෙන්නේ නැහැ මේකට මොන දාන්නේ මේක. ආයෙත් කියනවා. එන්නේ. අවසරයි කියලා දැන් අවසරයි මම බණ අහන්න ඕනේ සද්දයක් මම බණ අහන්න ඕනේ ෆෑන් එක මම බණ අහන්න ඕනේ උලන් වදිනවා මම බණ අහන්න ඕනේ කියන එක පැහැදිලි නෑ මම බණ අහන්න ඕනේ මම බණ සද්දයක් ස්වාමීන් වහන්සේ මොකද ගද්ද කියන්නේ අධ්‍යක්ෂ සංඝස දැනගන්න එක කියුණා. දැනගන්නේ කියුණා. එහෙමයි. මොන දැනගත්තා කියන්නේ බලන්න. අවසරයි සද්දයක් මම වනහන්න ඕනේ. අවසරයි කියන එක දැනගත්තා කියන එක සාක්ෂි පෙන්නනවා. අවසරයි. ඒ දැනගත්තා කියන එකට සාක්ෂි අහලා දෙන අවසරයි කියන එක නෙවෙයි. අවසරයි කියලා කියුණා සන්න. අවසරයි කියලා කියුණා. එහෙම. ඒ කියුණා කියන එක සාක්ෂි පෙන්නනවා. අවසරයි කියලා කියුණා කියලා දැන් සත්‍ය එක තමයි සාක්ෂි ගන්න. අවසරයි කියලා කියුණා. ආයිදී ඉච්චරම වෙන්නේ ආයිත් ආටි විතර වෙනසක් නේ. මේක මොන විකාරයක්ද මේ?
අත්දැකීම අහන වෙලාවේදී අත්දැකීම ගැන හොයන්න එපා. අත්දැකීම අහන වෙලාවේදී ඒක ආයෙ ආටිපිසල් වෙනවා. ආටිපිසල් එකක් කල්පනා කරලා ආයි කියනවා. ඒකට ඉතින් ආපහු අවසරයි ස්වාමීන් වහන්සේ මේ එතෙන්දී ඒ මොහොතට අනුගත වෙලා උත්තර ඒ කියන ටිකව නම් හරි කියලා මට දැන් දැන ගැනීමක්. මොකද? දැන් කියාගෙන යනකොට ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනෝනේ අත්දැකීම මොකක්ද කියලා. එතකොට ඒ මොහොතට අනුගත වෙලා අත්දැකීම මොකක්ද? මම අත්දැකේ වචන ටිකක්. මොකක්ද කියලා හොත් වචන ටිකක්. අන්න එහෙම ඒ මොහොතට අනුගත වුණා. මේ මොහොත කියන්නේ වෙන මොකක්ද තියෙනවා කියලාද කියන්නේ? නෑ ඒ මොහොත කියන්නේ වචනයක්. එහෙම අදහසක් නෑ ඒ මොහොත. අවසරයි ස්වාමීන් වහන්සේ මට දැන් පොකට වෙන්නේ අත්දැකීම කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ අපෙන් මොකක් හරි අහනවා එතකොට අහලා අපි උත්තරේ දෙන අතරතුර අපේ තව ගොඩක් ඒවා සිත් වෙනම අන්නේ ඒ ටික තමයි අත්දැකීම කියලා මේ දැන් මට එහෙම මේ දෙයක් ප්‍රකට වුණා. ඒකත් ඉතින් ආයි නිර්වචනය කරගන්න ඔය හදන්නේ. ඒක නිර්වචනය කරගන්න නැතුව අත්දැකීම කියලා කියන්නේ මේ මොහොතේ තමන් මේ වෙලාවේ ඒකට ඇඩ් කරන්නේ කොහොමද කියන එක තමයි අත්දැකීම කියන්නේ. ඔව් එහෙම සමන් නිර්වචනයක් තමයි. එනන්ට දැන් ඒක තමයි දැනට පැහැදිලි වුණේ. ඔය ඒක පැහැදුනාට වැඩක් නැහැ. ඕන ඕන තුන් දිනක් එකට අර මේ තුන් මොකද්ද පිම්මනේ පයින් නැහැ හොඳාම ඒ කාලේ ඉඳලාම. 9 පන්නේ වයස 9 ඉඳලාම නේ තුන් පිම් පයින් පටන් ගත්තේ වුණා නේද? පළවෙනි එක පටන් ගත්තේ 9 නේද? හා? එහෙමයි. ඒකයි. ඉතින් 9 ඉඳලා දැන් 80 කීයක්ද? 89යි. 99යි. තාම තුන් පිම්ම වයින්නේ. ඉතින් තුන් පිම් පයින් නිසා අර කරගන්න බෑ. ඔය එකක් අඩු කරලා දෙකක් කරගත්තොත් සමාන කරගන්න පුළුවන්. එක්කෝක හතරක් කරගන්න. ඒක සමචතුරස්‍රයක්. සමකෝණී ත්‍රිකෝණයකි ඒක මුල්ලක සිටියා මම මේ මුල්ලේ සිටියා ඒක තමයි වෙලා තියෙන්නේ. ඔය අනිත් කතා කරන මම කියන්න ස්වාමීන් වහන්සේ අත්දැකීම මේ ඇවිදිනවා මම බන මම ම සද්දයක් මම බන සා ම ඊළඟට මම බන ඔය මොකද මාත්‍ය අත්දැකීම? අත්දැකීම ස්වාමීන් වහන්සේ දැනගැනීම් ටික දැනගැනීම් වෙනවත් එක්ක කම්පටහන්ට අනුගත වෙනවා කියන අත්දැකීම තියෙනවා. දැනගැනීම් මොන දැනගැනීම එකක්ද කියන්නේ? ඇවිදිනවා. ඇවිදිනවා කියන දැනගැනීමක් කියන එකට ඔක්කොම සාකච්ඡා දෙන්න. ඇවිදිනවා කියන දැනගැනීම. ඇවිදිනවා කියන දැනගැනීම කියන එක නෙවෙයි ඇවිදිනවා කියලා නේ මහත්තයා කිව්වේ. ඇවිදිනවා කියන එක දැනගැනීම ඇවිදිනවා කියන එක සත්‍ය මොකද? සත්‍ය. ඇවිදිනවා කියන එක පෙට්ටියක් නෙමෙයි වට්ටක්ක ගෙඩියක් නෙමෙයි ඒක මේ දැනගැනීමක් කියලා ඔප්පු කරන්නේ. ඇවිදිනවා කියන එක දැනගැනීමක්. ඔව්. ඒ වට්ටක්ක ගෙඩිය නෙමෙයිද? වට්ටක්ක ගෙඩියක් නෙමෙයි. එහෙනම් පිපිඤ්ඤ ගෙඩියද? පිපිඤ්ඤ ගෙඩියක් නෙමෙයි. මොන ගෙඩියද?
ගෙඩියක් නෙමෙයි. ගෙඩියක් නෙමෙයි. ඒ කියන්නේ බෝංචි ගෙඩියක්ද? ගෙඩියක් නෙමෙයි. බෝංචි නෙමෙයි. ඇවිදීම. ඇවිදීම. ඇවිදිනවා කියන එක කොහොමද ගෙඩියක් වෙන්නේ? ඇවිදිනවා කියන එක ඇයි ගෙඩියක් නොවෙන්නේ? අපි දැනගෙන ගෙඩියක් නෙමෙයි කියලා. වචන ටික. ඇවිදිනවා කියන එක ගෙඩියක් නොවේයි. කියන දැන ගැනීම නිසා ඒ තීරණේ ඉන්නේ. ඔයක දැන ගැනීමක් කියන එක තමයි ඔප්පු කරන්න කියනවා. ඒ ඇවිදිනවා කියන එක ගෙඩියක් නෙවෙයි කියන ඊළඟ දැන ගැනීම තමයි ඒකට ඔප්පු කරන්න ගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඇවිදිනවා කියන එක ගෙඩිය නෙමෙයි කියන ඊළඟ දැන ගැනීම. ඒ දැන ගැනීම. ඊළඟ දැන ගැනීම කොහොමද මහත්තයා ඔප්පු කරන්නේ? දැන් කලින් ගිය බස් එකගේ කලින් ගිය බස් එකක් කියලා ඔප්පු කරනවා මහත්තයා කියනවා දැන් ගියේ ලොරිය දිහා බලලා. එහෙමද කියන්නේ? මේ මොහොතේන දැන ගැනීම විතරයි. ඔව් මේ මොහොතේන දැන ගැනීම නම් දැන් කලින් ගියේ මොකද්ද කියලා අහුවාම මහත්තයා කියනවා මේ මොහොතේ ආවේ ලොරිය නිසා කලින් ගිය ලොරියක් කියලා කියනවා. එහෙම හරිද? කලින් ගියේ ලොරියක් කියලා මේ මොහොතේ ආවනම් ඒක කියනවා. ඒක කියනවා. දැන් මමත් අන්තර කරනව නැති වගේ කරන්නේ තෝරද? ඔයගේ මොහොතේන දැන ගැනීම විතරයිනේ අපිට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඔය ගෙදර එක්කන හුරුතල් කරන්නේ තේ විදියටද? මොකද්ද? ගෙදර එක හුරුතල් කරන්නේ තේ විදියටද? ගෙදර එක්ක කාම යා හුරුතල් කරනවා අනිත් වැඩ කරන කාම එක හුරුතල් කරනවා මේ මොහොතේ කියලා. එහෙමද කරන්නේ? ඔය මේ මොහොතේ තමයි කරන්නේ. ඒක තමයි ඒ කාලේ නැස්ලා කොඩි හුරුතල් කරේ නේද? ඒ කාලේ ඉඳන්ම වැඩේ කරා එතකොට. ඔය විදියට ආටිෆිෂල් වල පුළුවන් නම් මේ කරගන්න හැබැයි ඉතින් ඔන්නෝකට නා වැඩේ කට්ටියම ලෝකෙම යමුති. ඔන්නෝක කිව්වනම් මේකයි කරොත් පස්සේ යන්නේ ඕ පා යන ඕන ඉල්ලෙක උතු බදා ගන්න පුළුවන් කොල්ලෙක් බදා ගන්න කිව්වොත් මුළු ඔක්කොම ටික ඉවනහන්නේ. ඒතකොට දින ඔක්කොම ආණ්ඩුව වලට කියන්නේ නීති වෙනස් කරපළා මේ මොහොතේ කරපු දේ මුලට නීති පනවන්න බෑ. ඕනෙකට ඕන දෙයක් ඕන්ලා කරගන්න පුළුවන් කිව්වනම් කඩේට ගියා මේ මොහොතේ මේ කඩේ මගේ කියලා ඉල බෝඩයක් ගන්න. ආයි බුත් නෑ. පුලියන්නේ කිසි දෙයක් නෑ. ඊටුකට ගියා ඊට මේ අයියා නම් මේ ඊට මගේ කියලා බෝඩයක් ගන්න. සුලන්ද කරන්නේ. බස් එකේ නැග්ග බස් එකේ ඩ්‍රයිවර් ඇදලා පස්සට පල්ලෙහාට දැම්ම දාලා කිව්වා මේක මේ බස් එක මගේ කියලා. මේ මොහොතේ දැනගැනීම. මේ මොහොතේ දැනගැනීම. ඉවරයි. ඊපස්සේ රෝදාත ගාවල පැත්තකින් තියලා ඉබ්බා ඊට බස් එක ආවා ඒක ඇල්ලලා ඒකත් මගේ කියලා කිව්වා ඒක රෝදාතර ගලෙව්වා ඔක්කොම බස් ටික වගේ කරගත්තා. අර සෝමේලියා මොකද සෝමාලියාවේ වගේ තමයි. උන් ඔක්කොම යන නැව් ටික ඔක්කොම උන්ගේ. අන්නේ ක්‍රමය හරි. ඒ විදිහට තමයි කරන්න වෙන්නේ ඒක. මේකට කට්ටිය අකමැති වෙන එකක් නෑ හොඳ වෙලාවට හැබැයි තව අවුරුදු 40කට 50කට විතර කලින් මේ ආයත මේ මන්ත්‍රී වුණා කට්ටිය කවුද ඔක්කොම. දැන් ඉතින් වැඩක් නෑනේ 80 90 වෙලා මම අල්ලගත්තා. එන කල්ලා වෙලාවට හදලා ආයි නෑ 400 500 ළමයිත් හදලා. දවසට දෙන්න 3 දෙනා ළමයි වදයි එහෙනම් මේ ගෑනුන්ට. ඒ මොහොතේ මාත් 10ක් ඉන්න ඕනේ නෑ. ඒ මොහොතේ ගත්ත ඇතුළේ දැම්මා ඒ මොහොතේ එළියට දැම්මා. ආයි වඳින්න පෝරු විනගින මොකුත් නෑ. ඒ මොහොතේ ඔබ වගේ විසුණාදලා තිතියා. ඔය අනාත්මෙනේ මේවටම දපියක් කියලා. ඉතින් කොහමද දැන් කාලි වෙරලා තින්නේ මෙයාගේ මේක තේරුම් අරගෙන කරන්නේ නැත්නම් ඉතින් මේකේ තේරුමක් වෙන්නේ නැහැ මේක ටිකක් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ මේක.
මේ හිතයින් මේ එක දවසින් මේවා මේ ඉවර වෙයි කියලා. එක දවසක ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. පටලවාගෙන තියෙන ප්‍රමාණය ඒ තරම් වැඩි. දැන් ආයි පටලවා ගන්න හදන්නේ. ඒක නිසා මේක ආටිෆිෂල් වෙලා තමයි ආටිෆිෂල් වෙන එක තමයි අපි වෙන්නේ. ආටිෆිෂල් වෙන එක අත්දකින්න ඕනේ. මේ වෙලාවේ ආටිෆිෂල් හදන වෙලාවේ අර මේ තුමුල්ල පයින්නම නෝන තමයි එතන පොඩ්ඩක් ඔය මේ ගණ්ඩායම අතර ඔය කොහෙන්ද ලාපුවා අහල්පාරුවෙක් කොහෙ. භාවනා කරන්නෙත් නැහැ පිම්මි පැන ඉන්නවා ඉතින්. ඔය හරි 3ක් 4ක් 5ක් කරකව තමයි ඉන්නේ ඔය ගෑනුත් කෙනා. ඒක ඉතින් ඒ නෝන්ට ඉතින් වාසනාව ඒක. අනිත් ඒවා කොටයි දිශා කරලා වැඩක් නැහැ. අනිත් කියන්නේ බල අපිටයි නැත්තේ කියලා. ඒ නිසා මේ වාසනාව භුක්ති විඳින්නත් ඕනේ නැත්නම් ඉතින් බැරි වෙලාවත් මේක හරියොත් එම ඊට පස්සේ අය හම්බ වෙන්නේ නැහැනේ. ඒක නිසා ඉතින් ඉවර කරගන්නත් ඕනේ. ඒ නිසා මේ වෙලාවේ බලන්න දැන් මේ තුම්පින්ම වයින් හදන වෙලාවේ තියෙන අත්දැකීම් තමයි අල්ලගන්න ඕනේ. ඌට කිව්වා මෙහෙම කියලා ඌට කිව්වා ආවද මේ අසනීප ඔළුව එකක්ම ඇදලා වන් නිදාගෙන ඉන්නකොට කෝල් කරන්න එපා කියලා මම ෆෝන් එක ඔෆ් කරලා තියෙන්නේ කියලා අනිත් එකයි ෆෝන් එක අතට අරන් දැන් මේ කතා කරන්නේ. දැන් ඌට කිව්වා මං එනවා කියලා 12ට දැන් යන්නත් ඕන වෙලාව හරි. දැන් අරු කොයිලා කෝල් කරයිද දන්නේ නැහැ. ඒක ඔෆ් කරලා තිබුත් ඌ කියන අනිත් මිනිහත් එක්ක ගියා නේද කියලා. ඌටත් මොකක් හරි බොරුවක් කියන්න ඕනනේ කියලා අනිත් ෆෝන් එක අරන් දැන් ඕන් කරනවා. ඒකනේ ක්‍රමේ. අන්නේ නිසා තුන්පිම පැනලා ඒක පුරුදු නිසා නෝනට දන්නද මේ වැඩේ කරන්න. ඉතින් අනිත් ඒ වුණු තුන්පිම පැනලා ඉන්නෝනේ එක්කෝ පුරුදු වෙන්නේ පුරුදු වුණාම මේක ගත්ත යටක් ගන්න. උන්ගේ අපි තුන්පිමින පැනලානේ පස්පිමි අටපිමි කියලා. වැඩිපුර පැනලා හරියන්නේ නැහැ හැබැයි. නිසා ඒ නෝනේ ආයේ තුන්පිම වයින්නේ කොහොමද කියලා හරියටම දැනගන්න. ටෙලිෆෝන් තුනක් තියාගෙන තුන්දෙනා ගැටලුවක් නැතුව පටලවෙන්නේ නැතුව අල්ලගන්නේ කොහොමද කියලා අන්න ඒක හුරුුණා නම් මේකත් අල්ලගත්තා. මේ විදිහට තමයි කරන්න වෙන්නේ. වෙන කරන්න ක්‍රමයක් නැහැ. තේරෙනවද කියන්නේ? තේරෙනවා. පිමිපයින්නේ කොහොමද තේරෙනවද හොඳට උන්ට? හොයද? අවසරයි ස්වාමීන් වහන්සේ මට නම් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරුණේ දැන් දැකීමම යහක ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා. අපි අර දැනගැනීම් ටික කියන අත්දැකීම කියලා අත්දැකීම කියන්නේම නෑ. දැන් ස්වාමීන් වහන්සේ කිව්ව උදාහරණ අනුව මට එහෙම තේරුණා. නෝල්ල සාමාන්‍ය ජීවිතේදී කරන්නේත් ඒක නෙවෙයිද? එහෙම තමයි සංසාර එළියට හොඳ එක දානවා ඇතුලේ වෙන ඒවා එළියට දාන්න නැතුව ඇතුලේ තනියම කතා කරගෙන ඉන්න. ඔය ඔෆිස් එකේ ගිහිල්ලා මගුල් ඔක්කොම නටලා අතපත ගාලා හුරුතල් කරලා ඔක්කොම දලාගෙන ඉනේවා. එකක්වත් ගෙදර ඇවිල්ලා කියනවද මිනිහට? ඒක අනිත් පැත්තටද කියන්නේ? වාසයේදී අර ඒක කොහොමද දෙන්නේ උඩ තුන් දෙනෙකුට කියලා තලව ගන්නවා ටිකක්. ඒ එකක්වත් ගෙදර ආවම කියනවද? ඒ ඔක්කොම නේද හංගන්නේ? හා? සත්‍යසංස ඒක දැන් තමයි තේරෙන්නේ දැන් අපි ඇතුලෙන් කියවෙන එක එළියට දාන්න නැත්තේ ඒක හරි නෑ හොඳ නෑ වැරදි කියලා. ඒක තමයි දැන් අපිට හදාගන්න. ඒක තමයි නෝනේ එතනින් තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ මේ ගැටලුව ඇති වෙන්නේ. මොකද Taman තෝරලා බේරලා මේක තමයි හොඳ මේක තමයි නරක මේක තමයි කරන්න ඕනේ. නමුත් කරනකොට එහෙම එකක් නැහැ නේ. කරනකොට ඉතින් කියනවා අනේ කවුරු හරි දැක්කොත් නම් අනේ මෙන්න මෙයා මගේ ඇඟේ ගෑවෙනවා කියලා. නැත්නම් ඉතින් ගෑවෙන්නේ ඉතින් පොඩ්ඩක් ඒ පැත්තට දාලා කරනවා අනිත් පැත්තට එන්නේ නැහැ නේ. කියන්නේ එහෙමයිනේ. කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙම. ඇත්ත කතා ඒක නෙමෙයිද? ඒක මොකද? ඒක ඉතින් කාගවත් පෞද්ගලික ප්‍රශ්න නේ. ඒක තමයි මේ හෝමෝන ක්‍රියාකාරීත්වය. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රතිවිරුද්ධ දෙයක් එකට එකතු වෙනකොට ඒ දෙක එකට ගෑවෙනවා. ඒකනේ අර කාන්දම කියලා උපමාවට කියන්නේ. කාමයේ කියන්නේ කාන්දම. ඉතින් කාමයේ කියන්නේ ඇඟේ ගෑවෙන එක නෙමෙයි කෑම වලටත් ඒ වගේ තමයි. සූඳරත් ඒ වගේ හැම එකකට මේ වගේ. ඔය ආයතන හයින් ගන්න කොයි එකටත් එක වගේ. ඉතින් අරක සිතුවිලි මාලාව. ඉතින් සිතුවිලි මාලාව බලනවා ගෙදර ගියාම පොඩ්ඩක් හරි යොලියක් ගන්න පුළුවන් සිතුවිල්ලක් බස් එකේදී මගදී හම්බ වෙනවනේ. ඒක බදාගෙන අරගෙන යනවා. ඒක දැක්ක එකෙක් වෙන්න පුළුවන්, දැක්ක වාහනයක් වෙන්න පුළුවන්, දැක්ක මරක් වෙන්න පුළුවන්, දැක්ක කුරුල්ලෙක් වෙන්න පුළුවන්, දැක්ක බල්ලෙක් වෙන්න පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒක අරගෙන ගිහලා ඒකත් එක්ක තමයි ජීවත් වෙන්නේ කාලයක්. ඒක තමයි ධර්මතාවයේ ස්වභාවය. ඒක මේ කාගවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි.
ඒ නිසා තමයි මේ ලෝකෙ මේ තරම් විවිධ දේවල් එක්ක නිර්මාණය වෙලා තියෙන්නේ. එකක් දැක්කම ඊළඟ දකින්නේ එහාත්පසින් වෙනස් එකක්. ඊට පස්සේ තවත් හාත්පසින් වෙනස් එකක්. ඉතින් ඒ වයින් Tamanට අවශ්‍ය සුසු එකක් තමන්ගේ ජීවිතේ ගෙනියන්න අවශ්‍ය සුසු එකක් නිදහසේ Tamanට ගැනීමේ හැකියාව තියෙන බලය තියෙන අයිතිය තියෙනවා ඒක. ඒක තහනම් කරන්න තමයි නීති දාන්නේ අපි. ඒ තහනම් කරන්න නීති දාපු හැටිම ඒව කඩනවා. ඒකයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒකට දාගන්නවා මේක රාගය කියලා මේක ද්වේෂය කියලා මේක කුපාඩිකම මේ වලත්තකම මේ වනචරකම ඔය එකක්වත් නෑ අරක ඇතුලේ. ඒකයි. තිරසහත්තු තව අනිතිරසහත්තුත් එක සෙල්ලම් කරන්නේ. බල්ලත් එක්ක විතර නේ බල්ල පූසත් එක්ක සෙල්ලම් කරන ගෙදර ඉන්නේ. බල්ලා දැන් කලේ ඉන්න මේ සියලු සත්‍යෝ සර්පොත් එක්ක සෙල්ලම් කරන්නේ. නැන කොටා ගන්නෑ ගහමරා ගන්නෑ. ගහමරා ගන්නවා නම් ගහමරා ගන්න උන්ගේ જાතිය අතර. කලේ ඉන්නේ මෝ රණ්ඩු වෙන නිසා මෝයේ හාවොයි රණ්ඩු වෙන්නේ නැහැ. ඒක උන් සෙල්ලම් කරනවා. ඒක තමයි ධර්මතාවයේ ස්වභාවය. ඉතින් ධර්මතාවයේ තමයි අපි දැන් මේ අත්දකින්න ඕනේ. ඒක එහෙම වෙන්නේ අපි හංගන කොටසක් හංගලා මොකද්ද කියන්න ඕනේ කියලා හොයාගන්න යනවා. අන්න ඒක තමයි අත්දැකීම. ඉතින් අත්දැකීම ඇයි එළියට දෙන්නේ නැත්තේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අත්දැකීම එළියට දෙන්න Tamanට බය නැති වෙන්න ඕනේ. ඒක තමයි අනිත් උඩු ගම්බලා යනවා කියන්නේ. අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඉතින් බුදුවලෙක් කෙරේ කියන්නේ අනිත් ඉන්න සියලු දෙනාටම ප්‍රතිවිරුද්ධව ප්‍රකාශ කරන කෙනානේ. රහතුන් වහන්සේ කියන්නේ යා. ඒක අර කියන වචනවල සුන්දර භාවයක් නැහැ ඒකේ. ඒ වචන දින කටුක භාවය. මොකද සුන්දර වචන කියලා කියන්නේ අනිත්‍යයට සම්මුතිය පිළිගත් වචන ටිකනේ. මේගොල්ලන්ට ගූ කිව්වහම ඒක හොඳ වචන නෙවෙයිනේ. ඒ සම්මුති වශයෙන් නරක වචනයක්. ඉතින් බුදු කෙනෙක් රහතුන් වහන්සේ නම ගූ කියලා කියන්න බෑ. ඒක රහතුන් වහන්සේ රෙන්න වෙනවා. ඒ රහතුන් වහන්සේ රෙන්නේ රත්තරන් කියලා කියන්නේ වෙනවනේ. කොහොමද තේරුම් ගන්න මේ ධාරණය කර ගැනීම ගැටලුව තියෙන්නේ. මේ හැම මල දානෙම කියවෙන්නේ ධාරණය කර ගැනීමට අවශ්‍ය උපදේශ විදියට මේක. ඒ අවශ්‍ය දෙයට ධාරණය කරගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. එහෙමයි සාරා. ඇදලි. එහෙමයි. එවන මෙතන නතර වෙනවා මේක. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි හැමෝම උත්සාහ කරලා අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟට කවදාද දාගන්නේ අපි දවස්. හෙට සම්බුදා. හෙට පොය දවසේ වැඩසටහන් තියෙනවනේ. හෙට 10 පොය. ඔව් අපි අනිද්දාට දාගමු. අනිද්දාට දාගමු. අනිද්දා 4ට ඔක්කොමට කමක් නැහැ. 4ට හොඳයි. අර මහත්මියට පුළුවන් උතර 4ට හැමෝටම පුළුවන් නේද? 4ට දාමු. ඔව් එහෙනම් හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.